ආරම්භ කිරීමට කරාට පස්සේ මේ ස්ථානයට පැමිණිච්ච බොහෝ පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ නිසා නැවත වතාවක් පංචශීලයේ සමාදන් වීම සඳහා කවුරු ශබ්ද නගා සාදුනාදයක් පවත්වලා নমස්කාරය කියන්ට. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တိสารณගමනං සම්පුන්නං. හස්සයි කයින කතාව 3යි 9යි කුතසයි. පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. මූලාසනේ වැඩ ඉන්න අතිපූජනීය අපේ කල්යාණ මිත්‍රයන් වහන්සේ සහෝදර මාවර්ලේ බද්දේ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත කාර්මික පින්වත්නි, අද මේ 2020 වර්ෂයේ අවසාන දවසේ අවසාන හෝරා කිහිපය ගත වෙන මොහොතේදී මේ පින්වත් පිරිස ධර්ම සාකච්ඡාවක් පැවැත්වීමටයි සූදානම් වන්නේ. ලෞතර බුදුරජාණන් වහන්සේ කාලේන ධම්ම සාකච්ඡා ඒතම් මංගල මුත්තමන් යනාදී වශයෙන් සුදුසු කාලයන්හිදී ධර්මයේ පිළිබඳව සාකච්ඡා කිරීම උතුම් මංගල කාරණාවක් වශයෙන් දේශනා කරලා තිබෙනවා. ඒ උතුම් මංගල සම්මත කටයුත්ත සිද්ධ කිරීමටයි බලාපොරොත්තු වන්නේ. අපේ දායක පින්වතුන්ට ධර්මයේ පිළිබඳව යම් ගැටලුවක් තිබෙනවා නම් ඒ ගැටලු ඉදිරිපත් කරලා ඒවට ධර්මානුකූල පිළිතුරු ලබා ගන්නට අවස්ථාවක් සැකසීලා තිබෙනවා. ඉතින් ඒ සඳහායි මේ සූදානම් වෙන්නේ. ඒ නිසා මේ අත්තන්ට තිබෙන දහම් ගැටලු පිළිබඳව විමසීම් කරන හැටියට අපි සිහිපත් කරනවා. කියෝවා
nisen nijunen no saigo no hi mo nijikan gurai shika nokotte imasen. Nijikan gurai sugitara nisen 21年の新しい年を迎えます。そのために我々がここに集めていろいろな善行為を行っています。皆さんは発災会を受けてもう1週間ぐらいここで修行しています。今日スリランカの方々も参加していますので、皆さんにお釈迦様の教えについていろいろな聞きたいところがあれば聞くためにダンマディスカッションをここで行いたいと思っています。ですので皆さんにも何か聞きたいことがあれば聞いてもいいんですけど、スリランカ人は中心にした方がいいかもしれないとは私は個人的に考えます。なんでかっていうと皆さんがここで修行していますので質問があればいつでも聞くことができるということですのでね、今日だけ参加している方々もいますので、その人たちを優先にした方がいいんじゃないかなとも思います。どうぞよろしくお願いします。本題。නවාංග පාසු ශාසනය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න. දැන් නවාංග ශාස්ත්‍රීය ශාසනය කියලා භාග්‍යවතුන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ මේ මුළු ත්‍රිපිටකයම අංග 9කට සංක්ෂිප්තව බෙදා දක්වලා එය ප්‍රගුණ කරගන්න. ඉතින් අත් වශයෙන්ම ඒ සුත්ත, ගෙය්‍ය, ව්‍යාකරණ, වේදල්ල මේ ආදී වශයෙන් කොටස් 9කින් මුළු ත්‍රිපිටකයම එක්තරා විදියකට අන්තර්ගත වීමක් මේ නවාංග සත්තු සාතනය තුල භාග්‍යවතුන් වහන්සේ පනවනවා. ඉතින් ඔය සෝතානුදත කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සෝතානුදත සූත්‍රයේදී විශේෂයෙන්ම ධර්ම කතික භික්ෂුවක් මේ නවංග සත්තු සාසනයෙම තම දේශනාවන්හිදී මතු කරන්න ඕනේ කියන එක. ඒ අසුරු කරගෙනයි ධර්මය sannivedanaya කරන්න ඕනේ කියන එක භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරලා තියෙනවා. හැබැයි ඉතින් ප්‍රශ්නේ තියෙන්නේ දැන් ගෘහස්ත ජීවිත ගත කරන කෙනෙකුට මේ නවංග සත්තු ශාසනය තුල උගන්වපු සියලුම කාරණා මේ ගෘහ ජීවිතයේ ඉඳන්ම මේ ප්‍රගුණ කරන්නට ඒක ඊටාම දුෂ්කර කාරණයක්. මොකද ඒක අර එක්තරා විදියකට සමස්ත මේ අපි කියමුකෝ සූත්‍ර පිටක කියලා. සූත්‍ර පිටකෙම සංක්ෂිප්තව අන්තර්ගත කිරීමක් වගේ තමයි මේ අංග 9 තුල තියෙන්නේ. මොකද මේ නවංග සත්තු සාතනය තුල පිළිබඳව මේ බෞද්ධ වියතුන්ට නැත්නම් මේ ධර්මය පිළිබඳව විස්තර කරන මේ තේරවාදී වියතුන්ට තිබෙන්නේ යම්කිසි ආකාරයකට මේ විවිධ මත. එක නිශ්චිත මතයක ඇත්ත වශයෙන්ම නවංග සත්තු ශාසනය පිළිබඳව නැහැ. අර සමහර නිකාය ග්‍රන්ථ පිළිබඳව තිබෙන්නේ මේවා මේ පසුකාලීන එකතුද නැත්නම් බුද්ධ වචනය මත එහෙම කියලා. නමුත් නවංග සත්තු ශාසනය කියන එක
බුදුහාමුදුරුවෝම දේශනා කරපු උන්වහන්සේගේම පැනවීමක් ලෙස තමයි සඳහන් කරන්නේ. දැන් සුත්ත කිව්වම ඒවම් මේ සුතං ආදී වශයෙන් ආරම්භ වෙච්ච සියලු සූත්‍ර කියලා පැහැදිලි කරනවා. ඒ බෙදා දැක්වීම වල. ඊළඟට ගෙయ్య කියලා කිව්වම ගද්දෙමය වශයෙන් ඒ කියන්නේ ඡේද විදියට ලොකු පිටු ගණන් දීර්ඝව ගාථා විදියට නෙමෙයි. මේ එතකොට ඒ පිටු සම්පූර්ණ ලොකු ගද්‍යයක් විදියට අපි කියමුකෝ ගද්‍යයක් කියලා. ගද්‍යයක් විදියට දේශනා කරපු දේශනා. ඊළඟට ගත්තට පස්සේ ගාථා නේ. ගාථා විදියට දේශනා කරපු ධම්මපද වගේ ධම්මපදේ වගේ එකක් ගත්තොත් ගාථානේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. ජාතක පාළිය ගත්තත් අපේ හඳුරන්නේ ගාථානේ නේ. ගාථා තියෙන්නේ. ඇත්තටම කිව්වොත් මම පුද්ගලිකව නවංග සත්තු ශාසනය කියන එක භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ශෛලීන් නමයක් විදියට තමයි මම පුද්ගලිකව හිතන්නේ. මොකද මගේ ආචාර්ය උපාධියට මම මේ පිළිබඳව කරපු අධ්‍යයනයේදී මගේ අදහස ලෙස මම ඉදිරිපත් කළේ තව බොහෝ වියතුන්ගේ අදහස් ගෙනහැර දක්වලා මගේ අදහස ලෙස මම පෙන්වලා දුන්නේ ඇත්තටම නවංග සත්තු ශාසනය තුලින් මේ ප්‍රකට කෙරෙන්නේ භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ශෛලීන් නමයක් කියන එක. ඒ කියන්නේ සමහර දේශනා සංක්ෂිප්ත ගාථා විදියට. සමහර දේශනා සම්පූර්ණයෙන්ම බෙදා දක්වමින් කෑල්ලෙන් කෑල්ලට විග්‍රහ කරමින් කරපු දේශනා. සමහර දේශනා සම්පූර්ණයෙන්ම දේශනාවක් වගේම නිකන් ඒ කියන්නේ ගද්‍යයක් විදියටම මේ විදියට තමයි මම ඒ පිළිබඳව මගේ අදහස පළ කරන්නේ. මොකද හේතුව ඒ නවංග සත්තු ශාසනයට ප්‍රථම ධර්ම සංගායනාවේදී විශේෂයෙන්ම මුළු ත්‍රිපිටකයම පැනෙව්වාය කියන අදහසත් ථේරවාදී මතයක්. මුළු ත්‍රිපිටකයම නවංග සත්තු ශාසනයට අන්තර්ගත කළාය කියන එක. ඉතින් ඒ නිසා ඒක ඇත්ත වශයෙන්ම දැන් එකින් එක සාකච්ඡා කරන්න ගියොතින් එහෙම ඒක මහා ශාස්ත්‍රීය සාකච්ඡාවක් වෙනවා. ඒ නිසා සංක්ෂිප්තව අපි සරලව තේරුම් ගමු. නවංග සත්තු ශාසනයේ නමින් පෙන්වලා දීලා තිබෙන්නේ මුළු තථාගත දේශනාවම එහි මූලික ආකෘතිය අනුව ස්ට්‍රක්චර් එක වගේ ගන්න පුළුවන්. ආකෘතිය අනුව කොටස් 9කට ගොනු කර දැක්වීමක් කියලා සරලව මට කියන්න පුළුවන්. ඊට එහා යනවා නම් ඒක අපි කොටසින් කොටස පෙළපොතත් අරගෙනම සාකච්ඡා කළ යුතු එකක් කියලා තමයි මම පුද්ගලිකව කල්පනා කරන්නේ. මොකද ඒක ඇත්ත වශයෙන්ම කිව්වොත් PhD එකක් ලියත හැකි වෙනමම මාතෘකාවක්. ඒක විශාල මාතෘකාවක්. මම දැන් එකසරක් මේ අධික මේක විස්තරාත්මකව ඇහුවේ නෑ. දැන් නවංග සාසන ශාසනය මොකක් හරි එකක් හරියට ප්‍රගුණ කළොත් ඊළඟ භවයේදී අනිවාර්යෙන් සෝවාන් ඵලය ලබා ගන්න පුළුවන් කියලා මම සුත්තක එක ඇහුවා. ඒක කොහොමද ඒක හරියද? ඔය කියන්නේ ප්‍රගුණ කළොත් කියලා කියන එකෙන් මහත්යෝ දැන් කටපාඩම් කරොත්ද ප්‍රගුණ කිරීම කියන්නේ මතක තියාගත්තොත්ද නැත්තම් නවංග සත්තු ශාසනය තුල වදාළ නවංග සත්තු ශාසනය තුල තියෙන්නේ චතුරාර්ය සත්‍යයනේ පටිච්ච සමුප්පාදයනේ යටත් පිරිසෙන් සරලව කිව්වොත් ධර්ම විනය දෙක. ඉතින් එය ප්‍රගුණ කළොත් ඊළඟ ආත්මේ නෙමෙයි මේ ආත්මෙම මාර්ගඵල ලබන්නත් අනිවාර්යෙන්ම කෙනෙකුට පුළුවන්කම ලැබේ. මොකද අපේ ධම්මානුධම්ම පටිපත්ති කියලා ධර්මානුධර්ම ප්‍රතිපත්තීන් නියලීම කියන එක අඛණ්ඩව මේ ජීවිතේ පුරා යම්කිසි කෙනෙක් පවත්වාගෙන ගියොතින් ඔක්කාන්ති සංයුත්තේ සංයුත්ත නිකාය චක්කු සූත්‍රය භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එයා කිසිසේත්ම සෝතාපන්න නොවි මැරෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ හරියටම මේ ධර්මානුධර්ම ප්‍රතිපදාව හරියටම යම්කිසි කෙනෙක් ප්‍රගුණ කරගෙන ගියොතින් මේ භවය පුරාම එයා සෝතාපන්න නොවි මැරෙන එක අබෞව්‍යයි වෙන්න බැරි එකක් කියලා තමයි ඉතින් දේශනා කළා තිනේ. ඒක හරියටම පූර්ණේ කරගන්න ඕනේ.
ඉතින් අර කවුරු හරි සායනහන්ස කෙනෙක් ඒක දේශනා කරා නම් ඒක වැරදි අදහසකුත් නෙමෙයි. නවංග සත්තු ශාසනය තුලින් අඩුම අපි කියමුකෝ සුත්ත ලෙස වදාළ ධර්ම කොටස ටික හරියට ප්‍රගුණ කරගෙන ගියොත් එය මේ භවයේදී හෝ අඩුමතරමින් මේ භවයේදී ආගේ සද්ධානුසාරී බව ධම්මානුසාරී බව ගොඩ නැගෙද්දී ආ මිය ගියොත් ආසන්නම භවයකදී සෝතාපන්නාදී මාර්ගඵලයකට පත් වෙන්නට නොහැකිය කියලා අපිට කියන්න බෑ. හැබැයි ඉතින් අර තියෙනවනේ මගඵල ලබන්න ඒ ශ්‍රාවකයාගේ දියුණු කරගෙන ආපු පාරමිතා තියෙන්න ඕන කියන එක ඤෙය්‍ය සූත්‍රයේ තියෙන්නේ. ඤෙය්‍ය සූත්‍රයේ තියෙනවනේ මේ සමහරු ඉන්න උග්ගටිතන් දේශනාවක් අහපු සැනින් සෝතාපන්නාදී මාර්ගඵල වලටපත් වෙන. සමහරු ඉන්නව විපචිතන් දේශනාවක් විග්‍රහ කළොත් ටිකක් විස්තරාත්මකව යම් ආකාරයකට පැහැදිලි කිරීමක් කළොත් මගඵල නිවන අවබෝධ කරනවා. තව පිරිසක් ඉන්නවා ඤෙය්‍ය අහලත් මදි ඔය ධර්මානුධර්ම ප්‍රතිපදාවේ මුළු ජීවිතේ පුරාම වගේ. හෝ භව කීපයක් හරි ප්‍රගුණ කිරීමෙන් නිවන් මඟ අවබෝධ කරන. සමහරු ඉන්නවා පදපරම. නවංග සත්තු ශාසනයේම කටපාඩම්. හැබැයි මාර්ගඵල ලබන්නේ. මාර්ගඵල ලබන්නේ. මොකද ප්‍රඥාව මුහු කුරා යන්නේ නොලෙජ් තියෙනවා. නොලෙජ් එක තියෙනවා. හැබැයි දැනුම තිබුණට ඒ අත්තගේ ප්‍රඥාව මුහු කුරා යන්නේ නැත්තම් ඒ කුසල ශක්තිය පරිපාකයකට ඇවිල්ලා නැත්තම් මතක තිබුණත් අර පෝටිල හාමුදුරුවන්ගේ කතාවේ තියෙන්නේ. බුදුහාමුදුරුවෝ එක වෙලාවක අහනුනේ පෝටිල හාමුදුරුවන්ගේ පෝටිල ත්‍රිපිටකධාරී හිස් භික්ෂුව. දැන් ඒ හාමුදුරුවෝ ත්‍රිපිටකධාරී. මුළු ත්‍රිපිටකයේම හොඳට දන්නවා ලස්සරට බණ කියනවා පන්සල් 18ක ලොකු හාමුදුරුවෝ. ඒ හරි මාන්නහදිකයි. ඉතින් බුදුහාමුදුරුවෝ දේශනා කරනවා ත්‍රිපිටකධාරී හිස් භික්ෂුව. දැන් එයාගේ දැනුම සම්බන්ධ බුදුහාමුදුරුවෝ කිසිම එතන අඩුවක් කියන්නේ නැහැ ත්‍රිපිටකධාරී. එයා ත්‍රිපිටකය දරාගෙන ඉන්නවා. වචන විදියට, පද විදියට, පේලි විදියට, අක්ෂර විදියට එහෙම දරාගෙන ඉන්නවා. හැබැයි අවබෝධයටපත් වෙලා නැහැ. ඒ හින්දා හිස් කියලා කියනවා. ඒ නිසා අපි තේරුම් ගන්න ඕන ඒ උතුම් නවංග සත්තු ශාසනය තුල තිබෙන්නේ මේ 84000ක් ධර්මස්කන්ධේම තමයි. මොකද සූත්‍ර පිටකේ 42000ක් ධර්මස්කන්ධ විනය සහ අභිධර්ම පිටක දෙකේ මේ සමාන සූත්‍ර සහ විනය පිටකේ මේ 42000ක් ධර්මස්කන්ධ අභිධර්ම පිටකේ විතරක් 42000ක් ධර්මස්කන්ධ. එතකොට ඔක්කොම 84000ක් ධර්මස්කන්ධනේ. ඉතින් මේ 84000ක් ධර්මස්කන්ධ තමයි නවංග සත්තු ශාසනයට අන්තර්ගත කරලා අපේ තේරවාදී සම්ප්‍රදායේ බෙදා දක්වන්නේ. ඒ නිසා එය ප්‍රගුණ කරගත්තොත් අපිට ඇත්ත වශයෙන්ම මේ භවයේදී හෝ නවාංග ශාස්ත්‍රයේ ශාසනයම විතරක් නෙමෙයි දැන් මොකක් හරි එකක් නෙමෙයි ඒක මට කිව්ව විදිහට නම් මොකක් හරි එකක් දැන් අපි දැන් අර ගාථා සම්බන්ධ කියන ඒක විතරක් හරි නැත්නම් ජාතක කතා විතරක් හරි ඔය ඉතින් මොන දේ ධර්මයේ පුහුණුනත් අන්තිමට චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න බෑ. අන්තිමට පටිච්ච සමුප්පාද ධර්මය අවබෝධ වෙන්න බෑ. එය අවබෝධ නොවුණු කෙනෙක් එක නෙමෙයි නවංග සත්තු ශාසනයෙන් 2ක් හෝ 3ක් හෝ 5ක් හෝ කටපාඩම් කරගෙන හිටියාය. එයාට දැනුම විතරක් තිබුණාය කියන එකෙන් මාර්ගඵල නම් අවබෝධ වෙන්නේ නැහැ. හැබැයි එකකින් උනත් ජාතක කතාවක් අහලත් උතුම් ආර්ය සත්‍ය අවබෝධ කරගන්න පුළුවන් නේ. ජාතක තුල ඊළඟට අභූත ධර්ම පිළිබඳව තථාගතයන් වහන්සේ වදාළ දේශනා තියෙන ඉතාම ආශ්චර්යමත් දේවල් සම්බන්ධව වදාළ දේශනා. ඒ ආශ්චර්යමත් දේශනා අවසානයේත් භාග්‍යවතුන් වහන්සේ අවධාරණය කරන්නේ අනිච්ච දුක්ඛ අනාත්මනේ. ඒ ආශ්චර්යමත් වස්තුන් ගැන හෝ තැන් ගැන හෝ පුද්ගලයෝ ගැන හෝ වදාළ දෙසුම් තුලත් අන්තිමට ඒ අසිරිමත් බව ඇතුළේ හිස් බව, නිසරු බව, අනිත්‍ය බවනි දකින්න උගන්න. ඉතින් එක කරුණකින් හරි එක ධර්ම කොටසකින් හරි කෙනෙක් නිවන් මාර්ග සාධනය කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්. ඉතින් එහි එකකවත් අපි පරිපාකයට බහුශ්‍රතභාවයට මුලින්පත් වෙලා එය ප්‍රගුණ කිරීම තමයි කළ යුත්තේ කියලා සඳහන් කරන්න පුළුවන්. තව යමක් අපේ සාවිනහන්තට එකතු කරන්න තියෙන එකතු කරන්න කියලා යෝජනා කරනවා. එහෙමයි මේ
බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය එක එක කාලවලදී කොටස් වශයෙන් වෙන් කරානේ. දැන් රස වශයෙන් ඒක විදන් කියලා. රස වශයෙන් ගත්තාම බුදුහාඳුරන්ගේ ඒ 84000 ධර්මස්කන්ධයම එකම නිර්වාණ රසයෙන් යුක්තයි කියලා. එතකොට ධර්මය කොහෙන් අර මුහුදේ වතුර කොහෙන් ගත්තත් ලුණු රහ දැනෙනවා වගේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කොහෙන් ප්‍රගුණ කළත් අපේ ස්වාමීන් වහන්සේ විස්තර කරපු ආකාරයට අවසානයේට චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට ලැබෙන උතුම් නිර්වාණ රසය තමයි ලැබෙන්නේ. ඉතින් ඊළඟට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒ කාලෙදිම බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලෙදිම පළවෙනි ධර්ම සංගායනාවේ විශේෂයෙන් බුදුහාමුදුරුව පරිනිර්වාණයටපත් වෙලා මාස 3ක් ගත වුණ වෙලාවේදී පළවෙනි ධර්ම සංගායනා පවත්වන වෙලාවේදී ධර්ම විනය හැටියට බෙදුවේ. ඉතින් ඒ විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය එක එක කාලවලදී බෙදපු ආකාරයක් තිබුණා. අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කරපු ආකාරයට අර නවාංග ශාස්ත්‍ර ශාසනය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ මේ 84000 ධර්මස්කන්ධය බෙදපු තවත් එක ආකාරයක්. ඉතින් ඒ නිසා එය එක ධර්ම කොටසක් වුණත් ප්‍රගුණ කරනවා නම් පුහුණු කරනවා නම් එයාගේ අර කියපු නෙය්‍ය ධර්ම පාරමී ධර්ම සම්පූර්ණ වෙලා තියෙනවා නම් ඒ පුරුදු කරන කෙනාට යෝගාවචරයට මේ ධර්මය අවබෝධ කරගන්න පුළුවන්කම තිබෙනවා. ඒ නිසා මේ 10ම ඉගෙන ගන්න ඕනි පුරුදු පුහුණු කරන්න ඕනි කියලා එකකුත් නැහැ. මොකද බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ ධම්මපදෙත් තියෙන බහුම් පිචේ සහිතම් බාසමානෝ කවුරුත් අහලා තියෙන ගාථාවක් නේද? මුළු ත්‍රිපිටක ධර්මයේම කටපාඩම් කරගෙන දේශනා කෙරුවත් ඒ ධර්මයේ පිළිපදින්න නැත්නම් අනුන්ගේ හරක් බලන ගොපල්ලෙක් හා සමානයි කියලා නේද? කවුරු හරි කෙනෙක් ඊළඟ ගාථාවෙන් කියන්නේ අප්පම්පිචේ සහිතම් බාසමානෝ ධර්මයේ බොහොම ටිකයි ඉගෙනගෙන තියෙන්නේ. ඒ ධර්මයේ වැඩි දේශනා කරන්නෙත් නැහැ. උගන්වන්නෙත් නැහැ. හැබැයි ඒ දන්න ධර්මය පිළිපදිනවා. අන්න එයා තමයි නියම සාමාන්‍ය ඵලය සාමාන්‍ය ඵලය කියලා කියන්නේ මේ නිවන් ඵලය මහානකමේ නියම ඵලය ලබා ගන්නේ එතුමයි කියලා දේශනා කරලා තියෙනවානේ. ඉතින් ඒ නිසා දැන් අපි නේද වර්තමානයේ අපි භාවිතා කරන්නේ ත්‍රිපිටකය කියලා නේද? ත්‍රිපිටකය හැටියට. එහෙම. දැන් නවාංග ශාස්ත්‍ර ශාසනයත් අපි මේ ඉගෙන ගන්න කාලෙදී වචන වශයෙන් ඉගෙන ගන්නවා. නමුත් අපි දැන් සම්පූර්ණ මේ 84000 ධර්මස්කන්ධය දැන් ඉගෙන ගන්න ප්‍රධානම ක්‍රමය තමයි සූත්‍ර විනය අභිධර්ම කියන ආකාරයෙන් ඉගෙන ගැනීම. ඒකත් එක ක්‍රමයක්. ඒ කාලවලදී අපි මේ ධර්මය මේ ඉගෙන ගත්ත හැටි පවත්වාගෙන ආව ක්‍රමය. ඉතින් ඒ කාරණාව ඒ ප්‍රමාණවත් කියලා හිතනවා. ප්‍රමාණවත් තරම් උත්තරයක් ලැබුණා කියලා හිතනවා. හොඳයි වෙන දහම් ගැටලු අවසරයි හඳුරන්නේ. බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙකදී දැන් වහන්සේ සඳහන් කරා වගේම කෙනෙකුට පෙර භවයේ පින් තියෙනවා නම් එක සූත්‍රයකින් උනත් මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන්. දැන් මේ වගේ කාලයකදී කෙනෙක් භාවනා කළ යුතුමද මාර්ගඵල හෝ ලබා ගැනීම සඳහා භාවනාවෙන් තොරව. එතකොට භාවනාවට පටිච්ච සමුප්පාදයයි චතුරාර්ය සත්‍යයයි භාවනා කරන කෙනෙකුට කොයි විදිහටද ඒක අපි යොමු කරගන්නේ කියන එක හම්බුනේ පැහැදිලි කරලා දෙන්න අවසරයි. ඔව්. අපේ සායනහන්සෙත් ඒකට දෙවනුව අදහසක් ඉදිරිපත් කරાવી. දැන් භාග්‍යවතුන් වහන්සේ පහළ වෙච්ච ඒ උන්වහන්සේගේ ජීවමාන අවධියේදී උන්වහන්සේගේ ශ්‍රාවක භාවයට පත්වෙච්ච බොහෝ අයගේ කතා නේද? ඒ උත්තමයින්ගේ ජීවන අපදානයන් චරිත බැලුවට පස්සේ පේන එකක් තමයි භාග්‍යවතුන් වහන්සේත් එක්කම පාරමී පුරාගෙන ආපු පිරිසක් තමයි ඒ උන්වහන්සේ ඉපදිච්ච
ඒ පහළ වෙච්ච අවදියේ උප්පත්තිය ලැබලා තියෙන්නේ. දැන් ඒ හැම දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ ගත්තත් භව ගානක භාග්‍යවතුන් වහන්සේගේ යාළුවෙක් විදියට රංචුවේ කෙනෙක් විදියට එහෙම ඉපදිච්ච තැන් තියෙනවා. මුගලන් මහරහතන් වහන්සේත් එහෙම. ආනන්ද හාමුදුරුවෝනේ උන්වහන්සේ මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණේ බුද්ධ පරිනිර්වාණයනුත් පස්සේ. ඉතින් මෙහෙම ගත්තොත් ඒ පිරිස අර ලෝකේ ඇත්ත වශයෙන්ම මේ රංචුනේ එක එක කාලවල පහළ වෙලා එක එක තත්ත්වයන්ට මේ ලෝකය අරගෙන යන්නේ. ඉතින් මං හිතනවා ඒ කාලේ පහළ වෙච්ච පිරිසට මුහුකුරා ගියපු නුවණක් එක්ක තමයි ඒගොල්ලෝ භාග්‍යවතුන් වහන්සේ පහළ වෙනකොට පහළ වුණේම කියලා. නැත්තම් සාරිපුත්ත මහරහතන් වහන්සේ උපතිස්ස පිරිවැජ්‍යා විදියට අස්සජී මහරහතුන් වහන්සේට හමු වෙන. පස්සක මහණුන් වහන්සේලාගෙන් රහතන් වහන්සේලාගෙන් එක නමකට. ඉතින් ගාථාවේ තේලි දෙකක් දේශනා කරනකොට "යේ ධම්මා හේතුප්පබවා තේසං හේතු තථාගතෝ ආහ" කියලා දේශනා කරනකොටම සෝතාපන්න වුණා කියනවා. ඒ පේලි දෙක මුගලන් තෙරුන්ට ඒ කියන්නේ කෝලිත පිරිවැජියට කියනකොට මේ සාරිපුත මේ කියන්නේ උපතිස්ස පිරිවැජියා විසින් එතුමනුත් සෝතාපන්න වුණා. හැබැයි ඒ අයගේ ගුරුවරයාට ඒක කිව්වා කියලා සංජයනේ. සංජයනේ ස්වාමීන්. ඔව් සංජය පිරිවැජියට කිව්වා කියලා. එයා ඒකේ මාර්ගඵලයක් ලබන්නේ නැහැ. යා කියන්නේ ඔයාලා දෙන්න යන්න. මේ ලෝකෙ ඉතින් වැඩිපුර ඉන්නේ මෝඩයෝ. මං ඒගොල්ලොත් එක්ක ඉන්නම්. ඒ ප්‍රඥාවන්තයින්ට තමයි ඔය කොටස කියලා සංජය පිරිවැජියක් කියන්නේ. හැබැයි යා මොකුත් අවබෝධයකටපත් වීමක් වෙන්නේ නැහැ. අපේ මේ ශාසනික ක්‍රමය. එතකොට දැන් ඒ කාලේ ධර්මය අහපු සැනින් අවබෝධයටපත් වෙච්ච පිරිසකුත් හිටියා. හැබැයි ඒ කාලෙත් හිටියා අහපු සැනින් අවබෝධ නුණු පිරිසකුත්. හොඳම උදාහරණේ ධම්සප්පවතුන් සූත්‍රය. භාග්‍යවතුන් වහන්සේගේ පළමු දේශනාව උණු ධම්සප්පවතුන් සූත්‍රයේ අවසානයේ ඒ පංචවග්ගියා බික්කු කියලානේ කියන්නේ පස්වග භික්ෂූන්ලා අතුරින් එක නමයිනේ සෝතාපන්න වුණා කියලා සඳහන් කරනවා. දැන් එතකොට 4 නමක්ම පළමු දේශනාවේදී මාර්ගඵල අවබෝධ කරේ නැහැ. එතකොට තවත් අනතුරුව සිද්ධ කරපු ධර්ම පැහැදිලි කිරීම වලට පස්සේ තමයි දේශනාවන්ට පස්සේ තමයි එතුමන් වහන්සේලා මාර්ගඵලලාභීන් බවට පත් වෙලා තියෙන්නේ. දැන් ඕක මෑතක ප්‍රශ්නයකුත් අහන එකක් තියෙනවනේ මේ සමාජේ. නිවැරදි ධර්ම මාර්ගය කියලා දීපු නැති හින්දාද දැන් මේ මාර්ගඵලලාභියෝ බිහි නොවෙන්නේ. නියම සද්ධර්මය මේ ඉන්න හාමුදුරුවරු දේශනා නොකර හින්දාද. එතකොට ඒ අනිත් පැත්තට අහන්න වෙන ප්‍රශ්නේ තමයි එතකොට බුදුහාමුදුරුවෝ කොණ්ඩඤ්ඤ භික්ෂුවට වෙනම සද්ධර්මයක් දේශනා කළාද? අනිත් භික්ෂූන් වහන්සේලා 4 දෙනාට ඇයි මාර්ගඵල ලැබුන්නේ නැත්තේ? එය ඇත්ත වශයෙන්ම ධර්මයේ ප්‍රශ්නයක්වත් ගුරුවරුන්ගේ ප්‍රශ්නයක්වත් නෙමෙයි. මෙතන කිසිම මේ දේශකයෙකුට චතුරාර්ය සත්‍ය හංගන්න ඕන කමක් නැහැනේ. ත්‍රිලක්ෂණය වහන්න ඕන කමක් නැහැනේ. කිසිම දේශකයෙක් අනිත්‍ය දෙයට නිට්ටයයි කියන්නේ නැහැනේ. අනිච්චට කියන්නේ අනිච්ච. මහ ප්‍රාණචයන නෙවෙයි නිකංචයන අල්ප ප්‍රාණචයන අනිච්ච. මහ ප්‍රාණචයන්ෙන් කිව්වොත් වෙන අනිච්චක්. ඒක වෙනම කතාවක්. ඊළඟට දුක්ඛ කියන කාරණයට දුක්ඛ මිසක භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ කවුරුත් සුඛ කියලා දේශනා කරන්නේ නැහැ. අනත්ත කියලා උගන්වපු අනාත්ම කියලා වදාළ දෙයට ආත්ම ලෙස කවුරුත්වත් භික්ෂුන් වහන්සේලා මන් දන්න තරමින් නම් මේ කිසිම සාහිණහන්ස කෙනෙක් තේරවාදී භික්ෂුන් වහන්සේලාගේ ඒ සම්ප්‍රදාය දන්න ඒ අනත්ත ධර්මයක් ආත්ම ධර්මයක් කොට පනවන්නේ නැහැ. එහෙම කළොත් ඒක භාග්‍යවතුන් වහන්සේට මේ නිඳා කිරීමක් නේ. අපහාස කිරීමක් නේ. ඉතින් ඇත්ත වශයෙන්ම ගත්තොත් එහෙම ධර්මයේ සම්බන්ධව අපේ ශාසනයේ කවදාවත් බෙදීමක් නැහැනේ. ලංකාවේ තේරවාදී ශාසනය. ලංකාවේ ඔය තේරවාදී ශාසනයේ නිකායන් ටිකක් තියෙනවා. සියන් නිකාය, අමරපුර නිකාය, රාමඤ්ඤ නිකාය කියලා. ඒ ඉතින් ඔය උපසම්පදාව ගෙන ආපු රට අනුවයි ඇත්ත වශයෙන්ම කිව්වොත් ඒ කාලේ තිබිච්ච කුල ප්‍රශ්නයි. නේ? කුල ભેද කාරණානේ ධර්ම ප්‍රශ්න නෑනේ. ධර්මයේ සම්බන්ධ මුකුත් දාර්ශනික විවාද ගැටලු
මුකුත් තිබුණේ නැහැ. තිබුණා අනුරාධපුර යුගයේදී අභයගිරියයි මහා විහාරයයි අතර දාර්ශනික ප්‍රශ්න. ඒක ඉවර වුණා. සර්වාශ්‍රයවාදීන්ගේ වෛතුල්‍යවාදීන්ගේ මහායාන අදහස් තරන්නවුන්ගේ මතවාදයි තේරවාදී මහා විහාරිකයෝ අතර තිබුණා ගැටුම. අපේ සම්ප්‍රදායේ හැමදාම ධර්මගුරුවරු ඒ කටපාඩමින් ගෙනල්ලා පසුව ග්‍රන්ථාරූඪ කරපු ධර්ම ග්‍රන්ථයන්හි තියෙන අලුපිළිවෙල දේශනා කළා. ඒ ධර්ම. ඉතින් සමහරුන්ට ඒ වෙලාවෙම අවබෝධ වුණා. සමහරුන්ට පසු කාලීනව දිගු ලෙස පුහුණු කරලා අවබෝධ වුණා. දැන් ඔබතුමා අහන ප්‍රශ්නේ තියෙනවා භාවනා කරන්නම ඕනද මේ කාලේ මාර්ගඵල ලබන්න. එහෙම කිව්වොත් ඒක අර ධර්මයට 100%ක්ම මේ එකඟ නැහැනේ. 100%ක්ම භාවනා කළොත් විතරමයි මාර්ගඵල ලබන්නේ කියන එක එකඟ නැහැ. හේතුව අදත් ඉන්න පුළුවන්නේ මේ ශ්‍රාවක පිරිස් අතර උග්ගටිතඤ්ඤු මට්ටමට මනස වඩාගෙන පුහුණු කරගෙන ආපු අය ඉන්න පුළුවන්නේ. අපිට දිප්පචක්කු වගේ ඥානයක් නැතුව අපි කොහොමද කියන්නේ මේ කාටවත් දැන් ඕවා තේරෙන්නේ නැහැ. එහෙමනම් එවැනි ඥානයක් තියෙන ඇත්තෙක්මයි කියන්නේ. අපි දේශනාවක් කරනකොට කරන්න ඕනේ ධර්මගුරුවරයෙක් මඟ පෙන්වන්නේ මෙතන ඉන්න පුළුවන් උග්ගටිතඤ්ඤු ගුණ පූර්ණේ කරපු කෙනෙක්. විපචිතඤ්ඤු ගුණ පූර්ණේ කරපු කෙනෙක්. ඒ අතරේ පදපරමැත්තොත් ඉන්න පුළුවන්. මෙතන ඉන්නේ ඔක්කොම පදපරමයෝ කියලා හිතාගෙන දේශනා කරන්නත් බෑ. එහෙම දේශනා කරන්න බෑ. මෙතන ඉන්න පිරිස ඤෙඤ්ඤ ගුණ සහිත විතරමයි කියලා හිතන්නත් බෑ. අපිට හිතලු දේශනා කරන්න බෑ. අපි භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට ඒ උතුම් ධර්ම කොටාසය පැහැදිලි කරනවා අවබෝධ වෙන පිරිසට ඒ තම තමන්ගේ නැනපමණින් අර ලෝඩන කරලා තියෙන තම තම නැනපමණින් දැන ගත යුතුනේ. තම තමන්ගේ ඥානයේ ප්‍රමාණයට අවබෝධ වෙනවා. එතකොට භාවනාවත් කෙලෙස් ප්‍රහාණ කරන ඊටාම විශිෂ්ට අති උතුම් මේ තේරවාදී ශාසනයේ උගන්වන ප්‍රධාන ප්‍රතිපදාවක්. හොඳම උත්තරේ ඕකට හම්බ වෙන්නේ සබ්බාසව සූත්‍රය. සබ්බාසව සූත්‍රයේ සියලු ආශ්‍රව ධර්ම ප්‍රහීන කිරීම උදෙසා ක්‍රම 7ක් දේශනා කරනවා. ක්‍රම 7ක්. 7 වෙනි එක තමයි භාවනා පහතම්. භාවනාවෙන් ප්‍රහීන කළ යුතු. දස්සනා පහතබ්බ, අදිවාසනා පහතබ්බ නේ. ඒ විදිහට තියෙනවා ක්‍රම 7ක් අනුපිළිවෙල 7ක් ආශ්‍රවයන් දුරු කරන්න පියවරෙන් පියවර. එයින් අවසාන එක ලෙස භාවනාව දේශනා. දැන් අපිට අද භාවනාව ප්‍රගුණ කරගන්න කියලා කියන එකේ තර්කිකුත් තියෙනවා. ඒ කියන්නේ සිහියයි නුවණයි දියුණුවෙන් නැති මිනිහෙකුට මොන ධර්මයක්වත් පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා භාවනා කරන්නම කියලා තමයි කියන්න වෙන්නේ. භාවනා නොකර සිහිය නුවණවත් යෝනිසෝ මනසිකාරයවත් දියුණු කරන්නනේ ආනාපාන සතිය වැඩිවීමෙන්වත් නේ ස්වාමීන්. ආනාපාන සතිය වැඩිවීමෙන්වත් සිහිය නුවණ ඒකාග්‍රතාවය දියුණු කරගත්තේ නැති කෙනෙකුට ඇත්ත වශයෙන්ම ඉතින් යථාර්ථයක් දකින්නේ. ඒ කියන්නේ සමතයක්වත් නැත්තම් හිතේ කෙලෙස් වල යම්කිසි ආකාරයක යටපත් වීමක්වත් නැත්තම් කොහොමද ඒ යටපත් නොවුණු කෙලෙස් සහිත සිතක නම් අඩුම යටපත් වෙලා තියෙන්නේ මොනවද කියලා හරි දකින්න අර ලිඳක් පෑදුනා වගේ පේනවනේ. එතකොට සම්පූර්ණයෙන්ම ව්‍යාකූල මනස් සහිත අයම නම් ඉන්නේ. එතකොට මහත්මයා මේ ඉතින් ඒ අයට කොච්චර බණ කිව්වත් එහෙම ග්‍රහණය වෙන්න හේතුවක් නැහැ. අර වගේ මහා පිනක් කුසලයක් නැත්තම්. සමහර කෙනෙක් ඉන්න පුළුවන් මේ කාලේ. ඒ අතරේ බහුතරයකට ඉතින් අපිට යෝජනා කරන්න තියෙන්නේ ශ්‍රද්ධාව දියුණු කරන්න, සීලය දියුණු කරන්න, ශ්‍රුතය දියුණු කරන්න, ඡාගය දියුණු කරන්න, සමත විදර්ශනා වශයෙන් ප්‍රඥාව දියුණු කරන්න. සමත විදර්ශනා භාවනාවන් ප්‍රගුණ කරගන්න කියලා අපිට අවධාරණය කරන්න වෙනවා. හැබැයි අපි කොයි වෙලාවකවත් ඉන්න හොඳ නෑ දැඩි අදහසක
භාවනා කරන පිරිස විතරමයි අවබෝධයටපත් වෙන්නේ කියලා. එතකොට අර භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙන අකාලික බවට අපි පහර දුන්න වෙනවා. සන්දිට්ඨික බවට අපි පහර දුන්න වෙනවා. අපිට බැරි වුණු පළියට තව එක්කෙනෙක්ට බෑ කියන්නේ කොහොමද? භාග්‍යවතුන් වහන්සේම දේශනා කළානේ මේ ආර්ය අෂ්ටාංගික මාර්ගය වඩන තාක්කල් මේ පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කරන තාක්කල් මේ ලෝකේ අපේ සාමීන් ඉතින් මේ මහරහතන් වහන්සේලාගේ මාර්ගඵලලාභීන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියලා භාග්‍යවතුන් වහන්සේ වදාළා. අපිට කාටවත් කියන්න බෑ. අපිට මගඵල ලැබිලා නැති නිසා අරයලට ලැබෙන්නෙත් නැත. මේ කාලේ නම් කාටවත් ලැබෙන්නෙත් නැත. ලැබෙනව නම් තියෙන එකම ක්‍රමෙත් අන්තිම ක්‍රමෙත් භාවනාව විතරමය. එහෙම කියන්න හොඳ නැහැ. භාවනාවෙන් ඒ අවබෝධයට යන පිරිසකුත් ඉන්න පුළුවන්. ඥානය ශ්‍රුතයෙන් දියුණු කරලා අවබෝධයට යන පිරිසක් ඉන්න පුළුවන්. චින්තාමය වශයෙන් මෙනෙහි කරලා නේ සිතලා මතලා ඥානය අවබෝධය මුහුකුරා යන පිරිසක් ඉන්නත් පුළුවන්. ඉතින් කොහොමත් පත් වෙන්නේ එකම ඵලයට උනාට ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. ක්‍රමය වෙනස් වෙන්න පුළුවන්. දැන් එන්නේ පුජිපන්සලට උනාට මේ මෙතන පාරවල් කීයක් නම් තියෙන්නේ? එන්න පුළුවන්. එක එක්කෙනා එක එක පාරවල් වලින්. හැබැයි එන්නේ එක තැනට. අන්තිමටම කාටත් අවබෝධ වෙන්නේ පටිච්චසමුප්පාදය. අන්තිමටම කාටත් අවබෝධ වෙන්න ඕනේ උතුම් චතුරාර්ය සත්‍ය. ඒ නැතුව වෙන දෙයක් අවබෝධ වෙලා නම් නිවන් දැක්කා කියන්න බෑ. හැබැයි අපි යෝජනා කරනවා භාවනාව කවුරුත් ප්‍රගුණ කරන්ට. ඉතින් භාවනා උපදෙස් ඔක්කොම මෙතෙන්දි දෙන්න බෑනේ. ඒකට ඒ පුද්ගලයාගේ චරිත ස්වභාවයන් පිළිබඳව ගැඹුරු සාකච්ඡාවන් පුද්ගලිකව කරගෙනනේ ඒ වත්පිළිවෙත් ටික පූර්ණය කරගෙන ඒකට මේ අවශ්‍ය කරන උපදේශනයන් අපේ සුධම්ම සාහිණහන්සේ හම්බ වුණොත් කැමති කෙනෙකුට පුද්ගලිකව ලබා ගන්න පුළුවන්. එහෙම නැතුව පොදුවේ මේ මෙන්න මේක කරන්නය කියලා ඒ වගේ දෙයක් කියන එක මම හිතන්නේ ඒ කටයුත්තේ බරපතලකම නැති වෙනවා. හැල්ලු වෙලා යනවා. ඒ නිසා මම හිතන්නේ මොකද අපේ සම්ප්‍රදායේ කමඨහන් දීම නැත්නම් ඒ භාවනාවට මඟ පෙන්වීම කරන්නේ චරිත ලක්ෂණ සලකා බලලා. මොකද උග්‍ර රාග චරිතයකට බුද්ධානුස්සතිය වඩන්න දුන්නොත් නේද? මෛත්‍රී භාවනාව වඩන්න දුන්නොත් ඒක ආදරෙන් ප්‍රේමෙන් නවතින්න පුළුවන් නේ සාමීන්. ද්වේෂ චරිතයකට මෛත්‍රී භාවනාව කමඨහනක් විදියට හොඳයි. රාග චරිතයකට අසුභ භාවනාව සලකන්න. ඉතින් ඉස්සෙල්ලා ඒ පුද්ගලයා අවංකව තමන්ගේ ගුරුවරයා හමුවේ ප්‍රකාශ කරන්න එපා තමන්ගේ ස්වභාවය. ඒකනේ ගුරුවරයා හමුවේ ඉඳගෙන මේ මාර්ගෝපදේශකයා හමුවේ ඉඳගෙන යම් කාලයක් ඇසුරු නිසුරු කරමින් ඒ කමඨහන් ලබා ගන්න. ඒ මොකද එයාට ගැළපෙන පුහුණුවක් තියෙනවා. එකම ක්‍රමෙන් හැමෝටම හරියනවායි කියලා බුද්ධ ආගම පිළිගන්නේ. බුද්ධ ආගමේ ටීචින් මෙතඩ්ස් වල කොහෙත්ම පිළිගන්නේ. බුදු දහමේ ඉගැන්වීමේ පුහුණු කිරීමේ ක්‍රමවේදයේ තිබෙන්නේ ඒ ශ්‍රාවකයාගේ පුද්ගල වේමත්තතාව කියන එක. පුද්ගල විවිධත්වය කියන එක මේ සංසාරිකව අරගෙන ආපු කුසලතා ගැන දැඩි අවධානයක් යොමු කරනවා. දුර්වලකම් ගැන දැඩි අවධානයක් යොමු කරන තුල්ලපන්තක හාමුදුරන්ට දුන්නේ පොඩි රෙදි කැල්ලක් අතක ගා ඉන්නනේ ඇක්ටිවිටි එකක්. පොඩි ක්‍රියාකාරකමක් නේ දුන්නේ. නැතු උන්වහන්සේට කිව්වේ නෑ නේ පාඩම් කරන්න කියලා. ඒ පාඩම් කරන්න කිව්ව උන්වහන්සේගේ සහෝදර හාමුදුරු. පාඩම් නැති උනානේ පන්සලෙන් එළෙව්වේ. නේද? පන්සලෙන් යවුවා. බුදුරජාණන් වහන්සේ ඒ උන්වහන්සේට කිව්වේ නෑ පාඩම් කර ඉන්න කියලා. ක්‍රියාකාරකමක් දුන්නා. ක්‍රියාකාරකම ඇතුලේ අවබෝධයට යන්න සැලසුවා. ඉතින් ඒ නිසා භාවනා කමටහනොත් ඒ වගේ ඒ පුද්ගලයාගේ ගුණ නුවණ සලකා බලා තමයි මඟ පෙන්වීම කරන්නේ. නමුත් භාවනාව මේ යුගයේ ධර්මයේ පුහුණු වෙන හැමෝම ප්‍රගුණ කරන එක ඉතාම හොඳයි කියලා තමයි මගේ නම් පුද්ගලික අදහස. අපේ ආන්දර මහත්ය අහපු ප්‍රශ්නයට ප්‍රමාණවත් තරම් උත්තරයක් හම්බුණා. ඉතින් මම අමුතුවෙන් ආයෙ විස්තර කරන්න අවශ්‍ය කරන්නේත් නැහැ. නමුත් කාරණාවක් කියන්නේ අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළානේ මේ බුදුරජාණන් වහන්සේට අපි කියනවානේ විභජ්‍යවාදී මහා සමනෝ කියලා නේද?
බුදුරජාණන් වහන්සේ විභජ්‍යවාදී කියලා. ඒ විභජ්‍යවාදී දැන් බුදුහාමුදුරුවෝ භගවා කියලා ගුණයකුත් තියෙනවානේ. භගවා කියලා කියන්නේ මේ ධර්මය ලස්සනට මනාව බෙදා දක්වපු නිසා භග්ගතීති භගවා කියලා කියනවානේ. එතකොට මේ ධර්මය එක එක විදිහට එක එක පුද්ගලයාට ගැළපෙන ආකාරයට තමයි දේශනා කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා අර ස්වාමීන් වහන්සේ දීපත් කරපු ආකාරයට සබ්බාසව සූත්‍රයේ තියෙන විදිහට ගත්තාම භාවනාවෙන් දුරු වෙන කෙලෙස් කොටසකුත් තියෙනවා. එතකොට භාවනාවෙන් නැතුව දුරු කළ යුතු කෙලෙස් ප්‍රමාණයකුත් තියෙනවා. අපේ අයට මේ වර්තමානයේ බොහෝ දෙනෙකුට වැරදිලා තියෙන එතන. බොහෝ දෙනෙක් හිතනවා භාවනා කරාට පස්සේ ඔක්කොම හරි කියලා. ඊළඟට භාවනා කරන කට්ටියට මාන්නයක් එනවා. ඒක විසුද්ධි මාර්ගයේ බොහොම පැහැදිලිව බුද්ධඝෝෂ හාමුදුරුවෝ විස්තර කරලා දීලා තියෙනවා. හරි මාන්නයක් එනවා. අපි තමයි මේ ධර්මයේ පිළිපදින්නේ ප්‍රගුණ කරන්නේ අනිත් අය ප්‍රගුණ කරන්නේ නැහැ කියලා මාන්නයක්. ඉතින් මාන්නය කියලා කියන්නේ කෙලෙස් ධර්මයක් නේ. දැන් අද ධර්ම දේශනාවේදී මේ පිළිබඳව බොහොම පැහැදිලිව විස්තර කරලා දේශනා කළා. ඉතින් ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ ධර්මය අර පහාරාදි සූත්‍රයේ දේශනා කරපු විදිහ නේද? අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා. මේක අනුපූර්ව පිළිවෙලක්නේ. ඉතින් ඒක අපිට පටන් ගන්නට ලේසිම ක්‍රමයක් තමයි ඔය අපි ත්‍රිවිධ පුණ්‍ය ක්‍රියා කියලා උගන්වන්නේ. දාන, සීල, භාවනා. දන් දෙමු කියලා කිව්වොත් වැඩි ඕනේ මේ මෙතන ඉන්න කට්ටිය කවුද අකමැති? දානයක් දෙමු කියලා කිව්වොත් මෙතන කවුරු අකමැති අය ඉන්නවද? නේද? ඒ කියන්නේ හැමෝටම කරන්න පුළුවන් එකෙන් පටන් ගන්න කියලා තියෙනවා. ඒ දුසිල්වතාටත් පුළුවන්, සිල්වතාටත් පුළුවන්. කවුරු හරි ආන්ත කරන්න. දුසිල්වතාටත් පුළුවන්. නුවණ තියෙන කෙනාටත් පුළුවන්, නුවණ බැරි කෙනාටත් පුළුවන්. ඊළඟට ආගම් ප්‍රශ්නිකුත් නැහැ. නේද? සිංහල බෞද්ධයෝම වෙන්න ඕනිය මේ දන් දෙන්න කියලා එහෙම එකකුත් නැහැ. ඕන කෙනෙකුට හරි කැමැත්තෙන් දන් දෙනවා. ඉතින් ඒ වගේ අපි මේ සුළු දෙයින් පටන් ගන්න ඕනේ. ඒ පටන්ගෙන පිළිවෙලින් යනකොට අපිට භාවනාව ප්‍රගුණ කරන්න පුළුවන්. අපේ ස්වාමීන් වහන්සේ දීපත් කරා වගේ මේ වර්තමානයේ හැමෝම භාවනා කළ යුතුයි කියලා මට මෙහෙම හිතෙනවා. ඒක මට හිතෙන දෙයක්. භාවනාවෙන් තොර නිවනක් නැහැ කියන එක මම ජපන් අයට නම් කියනවා. ජපන් අයට එහෙම කියනවා. එහෙම භාවනාවෙන් තොර නිවනක් නැහැ කියලා කිව්වට හැබැයි මම එයාලට කවදාවත් කියන්නේ නැහැ භාවනාව විතරක්ම කරන්න කියලා. අපේ ස්වාමීන් වහන්සේ සිහිපත් කළානේ ඇත්තෝ අතුපතු ගන්නවා, සුද්ධ කරනවා, උදේට টয়ලට් එක හොදලා තමයි වැඩ ටික පටන් ගන්නෙ. ඒ ඇවිල්ලා මහායාන බුදුදහමෙත් උගන්වනවා සමුමු සුග්‍යෝ කියලා වචනයක් තියෙනවා. ඒ කියන්නේ එදිනෙදා වැඩ කටයුතු කරන එක ඒක තමයි භාවනාව කියලා. බුදුහාඳුර අපිට දේශනා කරනවා ශික්ෂාපදයක් හැටියට වත්තන්න පරිපූර්ණති සීලන්න පරිපූර්ණති කියලා. වත් සපුරන් නැති කෙනාගේ සීලේ පිරෙන්නේ නැහැ කියලා. බුදුහාඳුරුත් එහෙම දේශනා කළේ. ඒකම තමයි මේ මහායානයේ තරම් තියෙන්නේ නැතුව වෙන මොකක්වත් නෙමෙයි. ඉතින් ඒ නිසා අපි ඒ දේවල් හොඳ අවබෝධයක් ඇතිව කරන්න ඕනේ. එතකොට මම අර ඒ අත්තන්ට කියන්නේ භාවනාවෙන් තොර නිවනක් නැහැ කියන එකට හේතුව හැටියට දක්වන්නේ දැන් අපේ ඔබතුමල් ඔය අහපු ප්‍රශ්නෙම ජපන් ඇත්තොත් අහනවා. ඒ කාලේ දැන් සූත්‍රයක් ඇහුවාම සූත්‍රය අවසානයේ තියෙනවා නිවන් දැක්කයි කියලා. එහෙම දැන් වෙන්නේ නැත්තේ ඇයි? දැන් වෙන්නේ නැත්තේ ඇයි කියලා. ඉතින් මම මේ වෙලාවල් වලදී අපේ ස්වාමීන් වහන්සේ දුන්න උත්තරේ තමයි දෙන්නේ. ඒ කියන්නේ දැන් 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා වේවා බුද්ධ කාලයේ ඒ ඔය තේර ගාථා, තේරී ගාථා, අපදාන පාළි වල සඳහන් වෙන රහතන් වහන්සේලාගේ, රහත් තෙරණින් වහන්සේලාගේ පෙර භවයේ කතා ගත්තට පස්සේ උන්වහන්සේලා පෙර භවයේදීත් මේ දසපාරමී ධර්මයන් පූර්ණේ කරලා තියෙනවා. එතකොට පෙර භවයේදී උන්වහන්සේලා භාවනා කරලා තියෙනවා. භාවනා ප්‍රගුණ කරලා තියෙනවා. මේ භවයේදී උන්වහන්සේලාට භාවනා කරන්න අවස්ථාවක් සැලසිලා නැහැ. හැබැයි අර පෙර සංසාරේ භාවනා කරලා හිත දියුණු කරගත්ත ඒ පුණ්‍ය ශක්තිය එහෙම නැත්නම් කර්ම ශක්තිය තිබ්බ නිසා
බුදුහාමුදුරුවෝ ධර්මයේ දේශනා කරපු ගමන්ම රහතන් වහන්සේ නමක් එහෙම නැත්නම් දේශකයන්න් වහන්සේ නමක් ධර්මයේ දේශනා කරපු ගමන්ම ටක් ගන්නකොට ඒ ධර්මය අල්ලගෙන අවබෝධ කරගෙන ඒ වෙලාවට රහත් වෙනවා. ඒ කියන්නේ විතක්ක විචාර පීති සුඛ ඒකග්ගතා ප්‍රථම ධානය ඔය ඔක්කොම ටික වැඩිලානේ සෝතාපන්න වෙන්නේ. ඒ අර ධර්ම දේශනාව අතරකම ඊටාම සුළු වෙලාවක් ඇතුළත ඒ සියල්ල වෙනවා. මොකද ඒක පූර්ණේ වෙච්ච නිසා. දැන් පොඩි කාලේදී බලන්නකො අපිට සමහර විෂයන් අපේ ආන්නේ අවසර සමහර විෂයන් මුල් ටික දඩි බිඩි ගාලා අහුවෙනවනේ. හැබැයි පස්සේදී සමහර ඒවට විශේෂ වීරියක් ගන්න වෙනවා. විශේෂ වීරියක්. ඒකම තමයි අපේ සායනහන්ත මේ කියන්නේ මේ සංසාරිකව ප්‍රගුණ කරගෙන ආපු ටික ඉක්මනින් වැඩෙනවා. නැති ටිකට ඉතින් විශේෂ උත්සාහයක් ඕනේ. ඒ නිසා තමයි කියන්නේ භාවනා කරන්න කියලා දැන්. භාවනා කරේ නැත්තම් අර උත්සාහය නැති වෙලා යනවා. ඒ නිසා දැන් අපිට නිවන් දකින්න අවශ්‍ය කරන ශක්තිය සියල්ලම පෙර සංසාරයේ මේ පූර්ණය කරගෙන ඇවිල්ලා ඇති. තව චුට්ටක් තියෙන්නේ. හරියට කියනවා නම් අර වී ඇටයක් අටුවේ තියෙනවා. වී ඇටේ අටුවේ තියෙනකන් පැලවෙන්නේ නැහනේ. කවුරු හරි කිව්වොත් එහෙම ওই වී ඇටේ පැලවෙන්නේ නැහැ බොල් එකක් කියලා ඒක මහා බොරුවක්. පිළිගන්න බෑ. හැබැයි වී ඇටේ පැලවෙන්න ඕන නම් අටුවෙන් එළියට අරගෙන ඒකට වතුර ටිකක්, පොහොර ටිකක්, ඉර එළිය ටිකක් සුදුසු පසකුත් ඕනේ. නිකන් ඒක මේ වතුරයි ඉර එළියයි ටික දුන්නයි කියලා කොහෙන් හරි උඩකින් තිබ්බොත් එහෙම මොටෙයි ඇයි? මොටෙහි ආවට වැඩිමක් නැහනේ. වැඩෙන්න නම් ඒ සුදුසු පසක් තියෙන්න ඕනේ. අන්න ඒ ටික ලැබුණාට පස්සේ තමයි පැලේ මතුවෙන්නේ. නැවත ගහක් හැදෙන්නේ. අන්න ඒ වගේ අපේ මේ ශ්‍රද්ධාව කියන බීජය ඒ කාලේ අපි රෝපණය කරගන්න ඇති. නැත්තම් අද මේ විදිහට මෙතන ඉඳගෙන බණ අහන්න එයි කියලා මම නම් හිතන්නේ මේ 31 වෙනිදා. මේ 31 වෙනිදා. ඔව්. නැත්තම් මේ කට්ටියම බුදුහාඳුරෝ වටේට නෙවෙයි ඉන්නේ බෝතලයක් වටේටනේ නේද? ඔව් Facebook එක ඈ අද බෝතල් ගොඩාක් වටේ. අද බෝතල් ගොඩාක් වටේට. පිරිත් පැන්. ඔව් මේක අර කළු රතු සුදු කියලා එව්ව ගහලා නැති හින්දා නේද? සිංහලෙන් කිව්වේ. ඉතින් ඒ හින්දා මේ අද ඒ විදිහට බුදුහාමුදුරුවෝ ළඟට ආවේ ඒ පෙර පිනක් තිබ්බ හින්දා. පෙර පිනක් තිබ්බේ නැත්තම් එන්නේ නැහැ. කුබ්බේතගත පුඤ්ඤතා ඒතම් මංගල මුත්තමන් කියලා මංගල සූත්‍රයේ දේශනා කරලා තියෙන නිකන් නෙවෙයිනේ. ඉතින් ඒ නිසා දීර්ඝ වශයෙන් ඒකට කරුණු කාරණා කියන්න ප්‍රමාණවත් කරුණු ස්වාමීන් වහන්සේ විසින් දේශනා කළා. මම අර අතුරු කාරණා හැටියට කීපයක් සිහිපත් කළේ. ඉතින් ඒ නිසා අපි පෙර පින් තියනවා. ඒ පින මතු කරලා ගන්නට නම් නිතර ධර්ම ශ්‍රවණය කරන්න ඕනි. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්න ඕනි. ඊළඟට මේ ධර්මයේ ප්‍රගුණ කරන්න ඕනි. දන්න බණ ටික හරි තමන්ගේ ජීවිතයට ලං කර ගන්න ඕනි. ඒක පුහුණු කරන්නේ නැතුව මොන තරම් ධර්මයේ ඇහුවත් මතක තියාගත්තා කටපාඩම් කළා වැඩක් නෑ. කිව්වේ බුදුහාමුදුරුවෝ දේශනා කෙරුවයි කියලා නේද? හිස් ත්‍රිපිටක ධාතුයි හිස් භික්ෂුව කියලා. අන්න ඒ වගේ අපි මේ ධර්මයේ ඒ විදිහට දේශනා කරා මේ මතක තියාගත්තයි පාඩම් කරගත්තයි කිව්වට ප්‍රමාණවත් වෙන්නේ නැහැ. එය අපි ප්‍රගුණ කරන්න ඕනේ, පුහුණු කරන්න ඕනේ. ධර්මයේ හැසිරෙන්න ඕනේ. අන්න ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. එතකොට අපිට පුළුවන්කම ලැබෙනවා නිවන් අවබෝධ කරගන්න. ඒ නිසා අපි භාවනා කරන්නත් උත්සාහවත් වෙන්න ඕනේ. ඉතින් මේ පුජි සුගත සෙනසුන, පුජි සුගත විහාරය නේ ආරම්භ කරේ නේද? ස්වාමීන් වහන්සේ තෙන්ටත් වැඩම කළා. අර පුංචි තැනට. මෙතෙන්ටත් වැඩම කළා. මෙතන ටික කාලයක් වැඩ ඉන්නවනේ. ඉතින් මේ කාලය තුලදී මේ කොරෝනා හින්දා මේ අවුරුද්දේ නම් භාවනා වැඩසටහන් 2යි කෙරුණේ. ඉතින් මේ කෙරිච්ච භාවනා වැඩසටහන් දෙකට ජපන් අය හැරුණකොට සිංහල කෙනෙක් නම් සම්බන්ධ වෙනවා දැක නැත. වෙසක් පින්කම් වලට එහෙම කරපු භාවනා වැඩසටහන් දවස් ඒවානේ. ඒවට අපි සිංහල ඇත්තෝ සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් නේවාසික වැඩසටහන් වලට සම්බන්ධ වෙනවා අඩුයි. ඉතින් ධර්මය නැතිකමක්වත් මාර්ගය නැතිකමක්වත්
නන් නෙවෙයි. අපි ඒකට යොමු වෙන්නේ නැති එකයි තියෙන ප්‍රශ්නේ. ඉතින් කට්ටියට කාල වේලාව නැති ප්‍රශ්නක් තියෙනවා, වැඩ රාජකාරී තියෙන ප්‍රශ්නක් තියෙනවා. හැබැයි ඉතින් මාරය ඇවිල්ලා දැන් හරි යන් කියලා කිව්වොත් එහෙමනම් ওই මොනවත් හරියන්නේ නැහැ. හොඳයි අපි වෙන ප්‍රශ්නයකට අවස්ථාව දෙමු නේද? ප්‍රමාණවත්නේ මහත්තයා? එහෙමයි හම්බුනේ. වෙන දහම් ගැටලුවක් නැත්තේ හැම ගැටලුවක්. මොකද අපිට තව පැය භාගයක් විතර තියෙනවා පිරිත් පටන් ගන්නට. තව ඕනෑම කෙනෙකුට මේ මහා ගැඹුරු ධර්ම කරුණුම නුනා කියලා එදිනෙදා ජීවිතයට අවශ්‍ය වෙන ඕන දෙයක් අහන්න. අවශ්‍ය ඕනම දෙයක් අහන්න පුළුවන්. ධර්ම කරුණක් පටිච්ච සමුප්පාදේ ඒක විග්‍රහ කරලා දෙන්න නම් මහත්තයා වෙනම ධර්ම දේශනාවක් අපි ලැහැත්ති කරන්න. මොකද ඒක මේ වචන දෙක තුනකින් කියන්න පුළුවන් එකක් නෙවෙයි. ඒකට අපිට මේ මොකද මේ කාලය මදි. ඒකනේ නිකන් අර මුල පුරණ එකත් ප්‍රයෝජනයක් නෑ කියලා මට හිතෙන්නේ. ඒකට අපි වෙන කෙනෙකුට අවස්ථාව දෙමු. මොකද අපි අංග 12ට දේශනා 12ක් විතරවත් කරගන්න වෙනවා. චූටි හරි දැනුමක් ලබා. එහෙමයි. පටිච්චසමුප්පාදේ සම්බන්ධ. ඕන්නම් මේ ඉන්ටර්නෙට් එකේ ඇති ජපන් භාෂාවෙන් කරපු දේශන වගේක් පටිච්ච සමුප්පාදයේ පිළිබඳව අවුරුදු 1කමාරක් දේශනා කෙරුවා. පටිච්ච සමුප්පාදේ විතරක්. මේ ඒත් ඉවර කරන්න බැරි වුණා. තාම ඉවර කරලා නැහැ. ඉතින් ඒ තරම් කාලයක් ගත වෙනවා. මට මේ තව එක කාරණාවක් කියන්න උවමනයි. අපේ ස්වාමීන් වහන්සේ අර අනිච්ච දුක්ඛ අනාත්ම කිව්වනේ. ඉස්සර වෙලා නේද? ඒකට කරුණක් මේ දහම් ගැටලුවක් මතු කර ගන්නකම් මතක් වෙනකම් මම මේ කාරණාව කියන්නේ. මේකට මේ අලුත් අර්ථ දෙන ස්වාමීන් වහන්සේලා දැන් ඉන්නවා. ධර්මයේ යටපත් වෙලා තිබුණා. ඒ ධර්මයේ දැන් අපි තමයි මතු කරගත්තේ කියලා එහෙම. අපිට ඒ කට්ටියත් එක්ක වාදයක් විවාදයක් මොකක්වත් නැත. මේ ධර්මය දැන් මෙහෙට මේ රටට එනකොට මහායාන හැටියට නැවිලා තියෙන්නේ. මේ මහායානෙත් තියෙනවනේ ওই වචන තුන ඒ විදිහටම. මේ අත මේ ජපානින් හින්දා මට ඒ වචන තුන කියන්න හිතුණා. දැන් අනිච්ච කියන එක ජපන් භාෂාවෙන් මුජෝ කියලා කියන්නේ. ජෝ කියලා කියනවානේ. මොකද්ද? මේ වෙනස් නොවන දීර්ඝ ඒෙන්නරු කියලා කියන්නේ. ඒෙන්නරු කමිගමි කියලා එහෙම කියනවා නේ දෙවියන් වහන්සේට. කියන්නේ නොමැරෙන දීර්ඝ කාලිනව පවතින. නමුත් මුජෝ කියලා කිව්වට පස්සේ එහෙම කෙනෙක් නැහැ කියන එකනේ. ඒ කියන්නේ සියල්ල වෙනස් වෙනවා කියන වෙනස් වෙන්නේ නැති දෙයක් නැහැ කියන එක තමයි මුජෝ කියන වචනේ. ඊට පස්සේ කු කියලා කියන්නේ දුක කියන එක. දුක්ඛ කියන එක. ඊට පස්සේ අනාත්ත කියන වචනේ ගා කියලා කියනවා තමන්ට මමත්වයට. එතන මමත්වය නැහැ කියන තේරුමෙන් අනාත්ත කියලා කියනවා. එතකොට අනිච්ච දුක්ඛ අනාත්ත. ඒකම අපි සිංහල හැටියට පාවිච්චි කරන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා. හැබැයි ඒක සිංහල වචන නෙවෙයි. සිංහල නෙවෙයි ඒ සංස්කෘත වචන. අපි සිංහල හැටියට පාවිච්චි කරන්නේ. ඉතින් ඒක පිළිබඳව වාද විවාද ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව මේ ධර්මය ලංකාවේ විතරක් නෙවෙයි තියෙන්නේ. ලෝකේ පුරා රටවල් වල ව්‍යාප්ත වෙලා තියෙනවා. එතකොට 6 වෙනි ධර්ම සංගායනාවයි 5 වෙනි ධර්ම සංගායනාවයි දෙකම පැවැත්වුවේ ගුරුමේ. එතකොට ඒ රටෙත් ඔය වචන ඔය විදිහටමයි පාවිච්චි කරන්නේ. ඒවා විස්තර කරන්නේත් ඒ විදිහටමයි. එතකොට ඒ හරහා තමයි මෙහෙට ඇවිත් තියෙන්නේ. මේ ජපන් භාෂාවෙන් සම්පූර්ණ ත්‍රිපිටකයම ජපන් භාෂාවෙන් තියෙනවා. නන්දෙන් දයිසෝක්‍යෝ කියලා ජපන් භාෂාවෙන් සම්පූර්ණ ත්‍රිපිටකයම තියෙනවා. අපේ පාලි ත්‍රිපිටකය ජපන් වලට පරිවර්තනය කරලා. ඒකේ තියෙන්නේ ඒ විදිහටමයි. ඉතින් ඒ නිසා මේ වචන පිළිබඳව ගැටලු ඇති කරගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද තියෙනවද ප්‍රශ්නයක්? අවසරයි හාමුදුරනේ. අපි සාමාන්‍යයෙන් අලුත් අවුරුද්ද ලබනකොට කිරීම කරනවානේ. දැන් සාමාන්‍යයෙන් අපි රෑ 12ට කිරි උතුරන අය ඉන්නවා, උදේ කිරි උතුරන අය ඉන්නවා. දැන් එක
ලංකාවේ සමහරක් අය කියන හාමුදුරුවෝ රෑ 12ට කිරි උතුරද්දී අර භූත බලවේග ඒවා මේවා තියෙන නිසා පාන්දර කිරි උතුරීම හොඳයි කියලා. ඔබ වහන්සේගේ අදහස මොකක්ද කිරි උතුරන වේලාව සම්බන්ධයෙන් අපිට දැනගන්න තියෙනවා නම් අවසරයි හාමුදුරුවෝ. දැන් කිරි ඉතිරවීම කියන කාරණාව අපේ සංස්කෘතික කාරණයක් නේ. දැන් කිරි ඉතිරවීමට අදාළව සුදුසු වේලාව මේයි ත්‍රිපිටකය නම් කොතනකවත් එහෙම මේ කරුණක් නැහැ. එහෙම දේශනාවක් අපි පරිශීලනය කරලා තියෙන ප්‍රමාණයට සූත්‍ර ධර්ම විනය ධර්ම අභිධර්ම කොටස එහෙම ධර්මානුකූල විග්‍රහයක් නැහැ. එතකොට ඒක අපේ සංස්කෘතියෙන් ආපු දෙයක් අපිට. ඒක අපේ සංස්කෘතියේ බහුල බලපෑම තියෙන්නේ බුදුදහම නිසා අපි බෞද්ධ සංස්කෘතිය කියලා එකට කියනවා. නමුත් සිංහල සංස්කෘතියේ දේවල් ඊට කලින් තිබිච්ච හෙළ සංස්කෘතියේ දේවල් ඇත්ත වශයෙන්ම ගත්තොත් දැන් මේ නූතන සංස්කෘතියේ දේවල් තමයි ඔය කිරි ඉතිරවීම ආදී වශයෙන් අපිට ඔය දකින්න හම්බෙන්නේ Hindu ආගමෙන් එකතු වෙච්ච නක්ෂත්‍රය සුරෙන් එකතු වෙච්ච දේවල්. නමුත් ඉතින් මේ කිරි ඉතිරවීම කියන ක්‍රියාව කාටවත් නරක දෙයක් නෙමෙයි. නරක දෙයක් නෙවෙයි. එතකොට ඒක රාත්‍රී අලුත් අවුරුද්ද උදා වෙද්දි කරත් ඊට පහුවෙන්ද උදෑසන කරත් ඒකේ කිසි වැරැද්දක් ඒ උතුරන වේලාව අනුව නම් අපිට කියන්න බෑ. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් පහුගිය අවුරුදු 7ෙම මම දෙසැම්බර් 31 වෙනිදාට වැඩ ඉන්න රුවන්වැලි මහසෑය. ඉතින් දසදහසක් විතර පිරිස හැන්දෑවේ 6ට විතර ආවම අපි වන්දනා කරලා ඊළඟට පැය 3ක විතර ධර්ම සාකච්ඡාවක් පවත්වලා ඊට පස්සේ 11:00ට පිරිස් සජ්ජායනාව. ඉතින් ප්‍රධාන වාසල් දොරටු 4ෙම ලිප් බැඳලා කිරි උතුරවන රුවන්වැලි සෑය මළුවේ අපි. ඒ වෙලාවට අපි කාගෙත් තියෙන සිතුවිල්ල මොකක්ද? මුළු ලෝකයම සුවපත් වේවා. සැපවත් වේවා. ඒ කිරි ටික උතුරනකොට හැම කෙනාගේම මුහුණේ සිනහවක් සතුටක් නේ උපදින්නේ. එතකොට ඒකටත් පෙරේතයෝ වහනවාය, ඒකටත් භූතයෝ එනවාය කියලා බොහොම ඉතින් ආන්තික වෙලා කල්පනා කර ඕනනම් තර්ක කර කාට හරි ඉන්න පුළුවන්. නමුත් ඒ වෙලාවේ අපිට තිබෙන චේතනාව තාම මෛත්‍රී පූර්වක චේතනාවක් නේ. සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, සතුට ලැබෙත්වා, සොම්නස ලැබෙත්වා, දීර්ඝායුෂ ලැබෙත්වා. ඔය දේවල්නේ අපි සත්‍යක්‍රියාවක් විදියට ඔය කිරීතිරීමේ කාර්ය සිද්ධ කරනකොට කෙරෙන්නේ. ඉතින් ඒ නිසා තමන්ට පුළුවන් වෙලාවටනේ. තමන්ට පුළුවන් වෙලාවට ඒ කටයුත්ත කරන්න. ඒක කරන වෙලාව අනුව ආශිර්වාදේ අඩුවීමක් වැඩිවීමක් නෙමෙයි. ඒ කටයුත්ත කරද්දී අපේ තිබෙන චෛතසිකත් නේ. අපේ තිබෙන චෛතසිකත් ඊළඟට ඒ කිරීතිරෙව්වා කියලාම කිරීතිරෙන්නේ නැහනේ. මේ කිරීතිරෙව්වා කියලාම කිරීතිරෙන්නේ නැහැ අවුරුද්දේ. අපේ කායික හැසිරීම නේ, වාචසික ක්‍රියාකාරකම්, අපේ හිත වැඩ කරන විදිය, ඊළඟට අපි සංසාරේ කරපු පින්පව් නේ, මේ ආත්මේ අපි කරලා තියෙන හොඳ නරක ක්‍රියාකාරකම් වල ප්‍රතිඵල ඔය ටික ඔක්කොම ඇවිල්ලානේ ඇත්තටම 2021ත් අපිට හොඳ වෙනවද නැද්ද කියන එක තීරණය අපි හදන හේතු වලින්නේ ඵලය. අනිත් එක ඔය කිරිමුට්ටිය උතුරන දිහා බලන් ඉඳලත් අවබෝධ කරගන්න දේවල් තියෙනවා. මම ඔය හැමදාම කිරි උතුරවන වෙලාවට කල්පනා කරන එකක් තමයි මේකේ කිරි ටික උතුරවන්න මොන තරම් ගිනි පිඹින්න ඕනද කියලා. දැන් මේ වගේ ගෑස් එක ගැහුවා නෙමෙයිනේ. දැන් මේක දර දාදා පිඹ නිමීගෙන එනකොට දුවනවා මටුළු ගේන්න, කොළපු ගේන්න, අරෙන් හොරෙන් ලාම්පු තෙල් ටිකක් වක් කරනවා. ඉතින් ඔක්කොම කරලා ඔක්කොම දාපු ධෛර්යයක ප්‍රතිඵලයක් විදිහට අන්තිමට ඔන්න උතුරනවා. ඒකෙන්ම තේරුම් ගන්න තිරුනේ අපි පුදුම වීරියක් ගත්තොත් තමයි උතුරන්නේ කියලා අපිට. මේ අපි ඊට අදාළ දායකත්වය දෙන්නේ නැතුව නිකන් කිරිමුට්ටිය ලිපේ තියලා බලන් හිටියනම් උතුරයි.
මොන ඉතිරිල්ලක්ද? ඒ නිසා අපි පිඹින්න ඕන, දුම් කන්න ඕන, රත් වෙවි එතන බලන් ඉන්න ඕන, ලිප නිමීගෙන යනකොට දරලං කරන්න ඕන. මේ අරහෙන් මෙහෙන් හුළඟවල් එනවා නම් ඒවත් ආවරණය කරන්න ඕන. ඔය ඔක්කොම ටික කරාට පස්සේ ඔන්න කිරි ටික උතුරනවා. ඉතින් අපිට හිතුණට ඔන්න දැන් නම් ඉතුරුවා කියලා. හැබැයි ඒ ඉතිරිල්ල යනු process එකක ප්‍රතිඵලයක් නේ. ලොකු ක්‍රියාවලියක අන්තිම එක තමයි ඉතිරිල්ල. දීර්ඝ වෙලාවක් හීට් කරපු නිසා එක වෙලාවකදී බොයිල් වෙනවා. අර අවාසනාවට ඒ හීට් වෙන වෙලාව ගැන අපි කල්පනා කරන්නේ. ඒ කිරි ටික රත් කරන්න අපිට කොච්චර කැප වෙන්න වුණාද? ඒ ටිකේ තමයි ධර්මي තියෙන්නේ. උත්තානවතෝ සත්‍තිමතෝ සුචිකම්මස්ස නිසම්මකාරිනෝ ඔක්කොම ටික තියෙනවානේ. ඒ ක්‍රියාවලිය ඇතුලේ උත්සාහය නේ, නිවැරදිව ඒ කටයුත්ත කිරීම, සිහි කල්පනාවෙන් ඒ කටයුත්ත කිරීම. ඒ නිසා මේ එක සංස්කෘතික කාරණයක්. ඒක මේ ධර්ම කරුණක් නෙමෙයි. හැබැයි අපිට ඔය හැම එකක් ඇතුළෙම ධර්මයක් දකින්න පුළුවන්. ඒකනේ බෞද්ධයෝ ඕවා බය නැතුව සමහර ඒවා අරගෙන තියෙන්නේ. සමහර දේවල් අපේ සංස්කෘතියේ තියෙන දේවල් බෞද්ධයෝ බය නැතුව ඒවා උරාගෙන තියෙන. ඒක ඇතුලේ තියෙන අපේ බෞද්ධ දර්ශනේ දකින්න දේවල්. උතුරන කිරිමුට්ටිය දිහා බලාගෙන, කිරිමුට්ටිය උතුරවන්න තරන වීරිය දිහා බලාගෙන අපිට තියෙන ඉගෙන ගන්න දේවල්, මෙනෙහි කරන්න දේවල්, ඒකත් භාවනාව කරගත හැකි. ජීවිතය දකින්නනේ. ඊළඟට අර ආච්ච රාමාරුවෙන් උතුරපු එක සැරේට ජෝස් ගාලා වැක්කිරලා නිමිල යනවා. මේ ඊට පස්සේ තියෙන එක සුද්ධ කිරීමේ දුක. අමාරුවෙන් උතුරලා ඊළඟට සුද්ධ කිරීමේ දුක විඳින්න තියෙනවා. කොහොම ඈ තුරලා යන පැත්ත වෙනස් වුණා ඊට ඒ අර අපේ ඔළුවට ආපු අන්න ඒ අර හින්දු කාරණා ටික. මොන පැත්තටද? ඉතින් දැන් සමහරු මම දැකලා තියෙනවා Tamanට ඕන පැත්තට මුට්ටියේ කට ටිකක් නමනවා. ඒවා දැනගෙන දාන උපායක්. ඉතින් ඒ නිසා එක්තරා විදියකට ඒව ඇතුලේ අපි රවට්ට ගන්න කොටසුත් නැතුව නෙමෙයි. ඕවත් මම බලන් ඉඳලා තියෙන ඔය කිරි උතුරන තැන්වල. ඉතින් ඒ නිසා අපි මේවා බොහොම උපේක්ෂාවෙන් ඕවා එක්ක මහ ලොකුවට ගැටෙන්නෙත් නැතුව, ඇලෙන්නෙත් නැතුව ඒකේ හොඳ පැත්ත මතු කරලා නේ, ඒවයි යම් මේ අනුවණකම් තියෙනවා නම් ඒ කොටස් ටික විතරක් අතහැරවන්න ඕන. ඔබතුමිය අහපු ප්‍රශ්නේ හොඳයි. මොකද ඕවනේ ඔළුවට දාලා බය කරන්නේ. දැන් අපේ හාමුදුරනේ අර කැලණි පන්සල ලස්සනට පහන් වැටක් හදලා තියෙනවා. හොඳේ. හැබැයි මේ එක එක නක්ෂත්‍ර සහ ඒ උපදෙස් දෙන කණ්ඩායම් උපදෙස් දීලා එවන උපාසකම්මලට මේ පහන් 9 බිමපත්තු කරන්න. ඉතින් පහන් 9 බුලත් කොළ තියලා බිමපත්තු කරනොත් පහන් වැට වෙන තැනක තියෙනවා. ඊළඟට අර පොළවේ පොල් තෙල් දාලා කූඹියෝ. තව මිනිහෙකුට බුදුන් වඳින්න බෑ. ඉතින් අන්නේ වගේ ඊටාම අනුවන දේවලුත් එකතු වෙනවා. මේ අනෝරා වැස්ස එන්න හදද්දි අර හදපු පහන් ගේ ඇතුලේ පහන් පත්තු කරන්නේ. පස්සේ පහන් ටික අරගෙන දුවන කොයිල. මගදී වරුසාවක් ආවා. එච්චරට මෝඩයෝ ඉන්නවා. ඉතින් ඒ නිසා අපි මේවයි තියෙන හිස්තැන් තේරුම් ගමුනේ. අනුවණකම් තේරුම් අරගෙන ඒවයි හොඳ කොටසට අපි පණක් දුන්නට කමක් නැහැ. මොකද ඒව ඇතුලේ යම් නිවෙන තැන් තියෙනවා. මුළු රටක්ම එක වෙලාවක නේ හැමෝටම හොඳ සිතුවිලි ඇති කරගෙන කිරි උතුරවනම නම් කෙනෙකුට කියන්න පුළුවන් මෙච්චර කිරි ලීටර් ප්‍රමාණයක් උතුරා ගියා. විශාල නාස්තියක්, ජාතික ආර්ථිකයට විශාල බලපෑමක්, ඔය වගේ තියරි ගේන්න පුළුවන් ඕන්න. අමු භෞතිකවාදීව කියොත්. හැබැයි අපි කල්පනා කරලා බැලුවොත් ඇත්ත වශයෙන්ම ඒ වෙලාවේ විශ්වයට එකතු කරන යහපත් සිතුවිලි ටික, ඒ ටික කොහොමද අපි කවුන්ට් කරගන්නේ? ඒකේ බලපෑමනේ. හොඳ සිතුවිලිනේ. කවුරු හරි කෙනෙක් කිරි උතුරනෝ දිහා බලාගෙන දත්මි ටිකක් නැහැනේ. මොන මිනිහෙක්වත් නේද? බීපු මිනිහෙක්වත් ඒ වෙලාවට දත්මි ටිකක් ආ බලන් ඉන්නේ නැහනේ. මේක ඉතුරුවා කිය. නිසා
ඒ වෙලාවේ තියෙන යහපත්කම අපි සලකා බලමු. ගන්නත් දැන් බුද්ධ ආගම හැටියට වක් කරි ඕක නෙමෙයි වෙන එකක්. මිත්‍යා මත ධර්ම එක පවක් නෙවෙයි. මෙහෙමයි තියෙන්නේ මහත්තයා. මේක සම්බන්ධව නෙමෙයි. ඔව් ඒක තමයි මිත්‍යා දෘෂ්ටිය කියන එක මිත්‍යා දේවල් කරන එක. ඔය ක්‍රියාකාරකම් ඇතුලේ ඒ කියන්නේ මහා දරුණු මිත්‍යා දෘෂ්ටියක් කියලා කියන්න බෑනේ ඕවා. මේක නැතුව මිත්‍යා දෘෂ්ටිය දරුණුම අකුසලේ. ඒ කියන්නේ පව් පිළිගන්නේ නැති එක, පින් පිළිගන්නේ නැති එක, මෙලෝ පිළිගන්නේ නැති එක, පරලෝ පිළිගන්නේ නැති එක, අම්මා තාත්තා පිළිගන්නේ නැති එක. ඒ බුද්ධ ආගමට අනුව තියෙනවා නේද සර් මම අහන්නේ. එහෙනම් දැන් ඔය මිත්‍යා මත තියෙන දැන් මේ හරකෙක් නාලේ වතුර ටික උණු කරලා ඉඩම ඒ වගේ මත තියෙනවා. ඒවා ධර්මික පව් නෙවෙයි. පව් කියනවට වඩා මගේ නම් අදහස ඒ කරන ක්‍රියාකාරකම් බුදුරජාණන් වහන්සේ වදාළේ දුක්ඛෝ අනරියෝ අනත්ත සංහිතෝ. ඔය වගේ ක්‍රියාකාරකම් සාමිනි පෙන්නුවේ නිකන් දුක් විඳගෙන කරන කිසිම අර්ථයක් තර්කානුකූලව හොයාගන්න නැති අනාර්ය ආර්ය උත්තමය ඔය වගේ ප්‍රතිපදාවන් යෝජනා කරන්නේ නැහැ නිවන් දකින්න. දැන් මේවා එකක්වත් නිවනට සම්බන්ධ නැහැ. ඒකනේ මං කිව්වේ මේක ධර්මයට අදාළ නැහැ කියලා. එතකොට කාලේනාස්ති කිරීම කියන පව එන්නේ නැද්ද? නෑ. කාලේනාස්ති වැඩ කරලා නෑ මාත්. ඔයිට වැඩිය කාලේනාස්ති කරනෝනි මිනිස්සු. දැන් මේ ක්‍රියාව ඇතුලේ ඒකයි මං කිව්වේ යහපත් සිතුවිලි ටිකක්වත් මේ වගේ ක්‍රියා ඇතුලේ තියෙනුනේ. හැබැයි ඉතින් මේ හරක් නාවන එක හරි ගංගානම් ගඟේ ගිලෙන එක හරි මේ සීතලේ ගිනිමැල ගහගෙන වටේට ඉන්න හරි වගේ මිත්‍යා දර්ශන නෙවෙයිනේ. ගිනි දෙවියට ධාන්‍ය පුදනවා කියලා වීගෝනි ගණන් පුච්චන එකක් හරි ඉවැනි දේවල් ඒවා පවක් සිද්ධ වෙන දේවල්. පව් නෙමෙයි මහත්තයා. ඒවයින් අපේ අරමුණ සම්පූර්ණ වෙන්නේ. ඒවා නිකන් නාස්තිකාර අපරාධකාරී ක්‍රියානේ. සසරේ දිගට යනවා. ඉතින් මොකද එයාට නුවණ නැහැ. කවදාවත් නැහැ ඒ අයට. සම්‍යක් දෘෂ්ටියක් නැහැ. සසරේ දිගින් දිගට යනවා කියන එකත් එක පැත්තකින් අද පවක් තමයි මහත්තයා. පවක් ඇටියට ගන්න. ඒ කියන්නේ ඒ මිනිහා ඊට පස්සේ මොන තැන්වල වැටෙයිද? කොයි තැන්වල උපදීද? නුවණක් නැතුවනේ මැරිලා යන්නේ. අපි දැන් තවත්නේ. ඒකට කාරණාවක් එකතු කරොත් එහෙම දැන් අපි ඉන්නේ මේ රටේනේ. දැන් අපි මේ ජපානයට ඇවිල්ලා ඉන්නේ. ඉතින් අපි ජපානයේ සමහර තියෙන සංස්කෘතික දේවල් වලට අපිත් එකඟ වෙනවනේ. ඉතින් බුදුහාඳුරෝ භික්ෂුන් වහන්සේලාට අර අපි පන්සලේ ගහලා තියෙන රාජානං අනුවත්තිතුන්. බුදුහාඳුරෝ දේශනා කරලා තියෙන යම් රටකට වැඩියා නම් ඒ රටේ තියෙන නීති රීති ඇවතුම් පැවතුම් වලට එකඟව ජීවත් වෙන්න භික්ෂුන් වහන්සේලාට අවසර දීලා තියෙනවා. උදාහරණයකට කිව්වොත් එහෙම දැන් අපේ රටේ අපි කවදාවත් ගිහිල්ලා බැංකුවේ පොලිමේ ඉන්නේ නැහැනේ. තැපැල් කන්තෝරේ පොලිමේ ඉන්නේ නැහැ. බස් එකේ නගින්න පොලිමේ ඉන්නේ නැහැ. හැබැයි අපි මේ රටට ආවට පස්සේ අපි මේ හැම එකකම පොලිමේ ඉන්නවා. අපි පොලිමේ තිබ්බය කියලා මේ රටේ මිනිස්සුන්ට පව් සිද්ධ වෙන්නේ නැහැ. මොකද මේ මිනිස්සු ඒක ගැන දන්නෙත් නැහැ. ඒක අනිත් එක අපේ සංස්කෘතියෙන් හදාගත්ත දෙයක් විතරයි. බුදුහාඳුරෝ කොහෙවත් දේශනා කරලත් නැහැ. ඉතින් අපිට බුදුහාඳුරෝ අවසර දීලා තියෙනවා මේ රටට යන් රටකට මේ රට නෙමෙයි යන් රටකට ගියා නම් ඒ රටේ තියෙන සංස්කෘතියට අනුගත වෙලා කටයුතු කරන්න. ඒක පවක් නම් බුදුහාඳුරෝ කවදාවත් ඒකට අනුමැතියක් දෙන්නේ නැහැ. අවසරයක් දෙන්නේ නැහැ. ඒ නිසා අපි යම් සමාජයක ඉන්නවා නම් ඒ සමාජයේ තියෙන සංස්කෘතියට අපි ගරු කරන්න ඕනි. එකඟ වෙන්න ඕනි. ඒක මේ පෞද්ද පින්ද කියන එක වෙන් කරන්න පුළුවන් කමක් නැහැ. තව ලස්සන එකක් ඒක තමයි එකතු කරන්න කැමති. දැන් මහා මහින්ද මහරහතන් වහන්සේ වඩිනකොට හිටියේ නෑ යක් උපුදන මිනිස්සුනේ. ඒ වෙනුවට මියගිය ඥාතීන්ට පින් දීම ගැන තේතවත්තු පාළිය දේශනා කරලා ඉපදෙන්න පුළුවන් තැන් මොනවද? කොයි වගේ පව් කරොත්ද එහෙම උපදින්නේ? අවබෝධයක් දීලා පින් දීම චාරිත්‍රයක් විදිහට හඳුන්වලා දුන්නා. ගල් වලට වැඳ හිටපු මිනිස්සුන්ට මහා දාගයක් හදලා භාග්‍යවතුන් වහන්සේගේ ගුණ සිහි කරන්ට දුන්නා. ඒ වගේ අර සංස්කෘතිය කුඩුපට්ටම් කිරීම වෙනුවට අර්ථදහම කලේ අර්ථ දක්වනවා ඒකට. ඒකට නිවැරදි දැක්මක් දෙන එක තමයි බුදුදහම හැමතිස්සෙම කරලා තියෙන්නේ. ඒකයි ඒ රටවල් වල බුදුදහම මුල් බැහැගත්තේ.
දැන් මහා මහින්ද මහරහතන් වහන්සේ ගිහිල්ලා වැඩම කරලා එක සැරේ ඇහුවා නම් ඒව මේ මොන මොඩියු ටිකක්ද කියලා. එතකොට එතෙන්දි ධර්මය තහවුරු කරගන්න බෑ. මොකද මිනිස්සුන්ට මේ ධර්මයට වඩා අවුරුදු 100,000 ගාණක් ආපු සංස්කෘතික කාරණා ඥාන වෙලානේ තියෙන්නේ. දැන් ඒවා බුදුදහම බලනවා මේවා ඍජුවම නිවනට බලපානවද? නිවන් දකින්න. බලපානව නම් දාර්ශනික ප්‍රශ්න තියෙනවා නම් ඒ දාර්ශනික ප්‍රශ්න ටික සුද්ධ කරනවා. ඒවයි තියෙන අනර්ථවත් දේවල්. ඉතුරු ටික ඉතින් මදේ වෙනස් කරාට පස්සේ ප්‍රේම එකේ මොනවද තිබුණත් ප්‍රශ්නයක් නැහැනේ. ඒ වගේ ඉතින් බොහොම ඥානවන්තව තමයි ඒක බුදුදහම ඒවා විසඳන්නේ. මහත්තයා ඔබතුමා කියන එක හරි. ඒ වගේ අයට ඉතින් දුකින් නිදහස් වීම ඒව කර කර ඉන්න අයට සදාකල්ම ඉන්න පුළුවන්. තව තව සසරට එකතු වීමක් තමයි ඉතින් පාපයක් තමයි. තියෙනවා. දැන් ඒ රටේ නීතියට කරු කරන්න ඕනේ වුණාට ඒ අදාළ තැන් වලට නොයා ඉන්න පුළුවන් නේද? දැන් උදාහරණ ගත්තොත් දැන් සෞදි වගේ රටක දැන් අලුතෙන් මොකක් කරා විරුද්ධ කරනකොට ස්වාමීන් වහන්සේ ආරාධනා කරන පිළිත් කියන්නේ. ඔව්. ඒත් එක මෙතන එළුවෙක් තපනවා. ඒ කට්ටිය ඇටියට අලුත් ඉදම මරනවානේ. ඔව්. ඒ වුණත් ඒකට නොයා ඉන්න පුළුවන් නේ. සාමාන්‍යයෙන් ඒ වගේ තැනකට ආරාධනා කරන්නේ මොකද ඕනෑම රටක ඕනෑම සංස්කෘතික කෙනෙක් මේ භික්ෂුන් වහන්සේලාගේ ආකල්ප පැවතුම් දන්නවනේ. ඒ නිසා ඒ සත්තු මරණ තැනකටවත් කන බොන නේද තැනකටවත් සාමාන්‍යයෙන් ආරාධනා කරන්නේ. දැන් අපිට දැන් ලංකාවේ අපේ මහරගම මහමේඝාරාමේ පිටිපස්සෙමයි රෝමානු කතෝලික පල්ලිය තියෙන්නේ. පල්ලියේ උත්සවයට අනිවාර්යෙන් අපිට ආරාධනා කරනවා. අපි උත්සවයට මේ වඩිනවා. ඒ වැඩම කරපුවාම අපිට ස්ටේජ් එකේ වෙනමම සුදු ඇතිරිලි දාලා අපිට අසුන් පනක් තියෙනවා. ෆාදර්ගේ කාමරයේ ඇතුලේ දවල් දානේ වෙනම ලැහැත්ති කරලා තියෙනවා. ඉතින් ඒ වගේ අර ඒ අපේ සංස්කෘතියට ගරු කරලා ඒ ඇත්තෝ ඒ කටයුත්ත කරනවා. ඒ ලංකාවේදීනේ. ඒක තමයි. නමුත් ලෝකේ අනිත් රටවල් වලත් ගොඩක් ඒ ආගමික කටයුතු කරනවා නම් ඒ ආගම් වල ඇත්තෝ මේ බුදුදහමට ඒ ගරු කරලා තමයි කටයුතු කරන්නේ. කවදාවත් මං හිතන්නේ එහෙම සත්තු මරණ තැනකට ආරාධනා කරයි කියලා නේද? ඒ වගේ තැනකට එහෙම කරොත් ඔබතුමා කියනවා වගේ අපිට මගහරින්න අයිතිය තියෙනෝනේ. නොයා ඉන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නැහැ. නොයා ඉන්න පුළුවන්. එහෙම කිසිම ගැටලුවක් නැහැ. තා ප්‍රශ්න තියෙද? අවසරයි ස්වාමීන් වහන්සේ. අපි මේ බුදුන් වඳිනකොට දැන් සමහරෙක් දිගා වෙලා බුදුන් වඳිනවා. සමහරෙක් බොහොත් මුදුන් කියලා බුදුන් වඳිනවා. අපි බුදුන් වඳින්න ඕන පිළිවෙත. අපි කොහොමද දැන් ඒ දිගා වෙලා බුදුන් වඳින කොටසකුත් මම වර මේ දණ්ඩ නමස්කාරය නේ ස්වාමීන් වහන්සේ කියන්නේ. වැඳුම් ක්‍රම තියෙනවා. තමන්ට කැමති ක්‍රමයකින් තමන්ගේ ශ්‍රද්ධාවේ හැටියට ඒ ඕනම වන්දනා ක්‍රමයක් කරන්න පුළුවන්. අපි තියෙනවා නව වැඳුම් කියලා නේද? නව වැඳුම් කියලා අපි මහාන වෙනකොට නව වැඳුම් වඳිනවා. හිටගෙන වඳිනවා 3 පාරක්, ඉඳගෙන වඳිනවා 3 පාරක්, දන ගහගෙන පසඟ පිහිටුවා වඳිනවා 3 පාරක්. 3යි 9යි. 9 පාරක් වැඳලා තමයි උපසම්පදාව ගන්නෙ. ඒ වගේ වන්දනා ක්‍රම තියෙනවා. ඊට පස්සේ අපේ තියෙනවා උක්කිටික වන්දනාව නේද? ඒ කියන්නේ හදිස්සියේ මේ පසඟ පිහිටුවා වඳින්න සුදුසු නැති තැනක් නම් උක්කුටිකේ කියලා කියන්නේ කකුලෙන් අර කෙලින් කටින් ඉඳ ගන්නවා කියලා කියන්නේ නේද? එක කකුලක් නමාගෙන ඒ විදිහට අර කෙලින් කටින් ඉඳගෙන එතන වඳින විදිහ. ඒ කියන්නේ ඒ ස්ථානයේ අනුව වඳින විදිහ. හැබැයි අර දෙකට නැමිලා වඳින ක්‍රමයක නම් කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. එහෙම වන්දනාවක් ගැන මේ ඊළඟට දණ්ඩ නමස්කාරය නේද? දණ්ඩ නමස්කාරය දැන් සුමේද තාපසතුමා දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කරගෙන තමයි හිටියේ. ඒ තමන්ගේ තියෙන ශ්‍රද්ධාව අනුව දැන් සමහර ඇත්තෝ අපි දැකලා තියෙන රුවන්වැලි මහ මළුවේ මේ දණ්ඩ නමස්කාරයෙන් වන්දනා කරනවා. ඉතින් මොනතරම් හිතේ ශ්‍රද්ධාවක් ඇතුව ඉතින් ඒක කරනවද? ඒක දැකලා අර මිනිස්සයාගේ තියෙන මිත්‍යා දෘෂ්ටියවත් එහෙම අපි ගරහන්න හොඳ නැහැ. ඒක එයාගේ ශ්‍රද්ධාව අනුව. එයා ඒක කෙරුවයි කියලා අපි එහෙමම කරන්න ඕනි කියලා නියමයකුත් නැහැ. ඔව්. හැබැයි අපේ මේ අර Hindu ඇත්තෝ වගේ පෙරලි යන එක නම් අපේ ඒක නැහැ. අපේ ධර්මයේ සංස්කෘතිය කියන්නේ බෞද්ධ සංස්කෘතියේ වන්දනා ක්‍රම අතර නැත. එහෙම එකක් නැහැ. ඔව්. ඒක කියන්න ඕන. ඊළඟට ඔය මේ
සමහර ඇත්ත උපාසකම්මල ඔය හාමුදුරුලා වඩිනකොට වඩිනකොට මේ කොණ්ඩ ටික දිගාරින වගේ වැඩ ඒවා මේ බුදුදහමේ බෞද්ධ සංස්කෘතියේ තිබිච්ච නෙමෙයි. කොණ්ඩ පාවඩ. කොණ්ඩ පාවඩ. පාවඩ දාන්න ඕන රෙදි කෑල්ලක් දැම්මට කමක් නැහැ. කමක් නැහැ. ඈ එහෙම නැතුව මේ තමන්ගේ කොණ්ඩ එහෙම දාන්න ඕනේ නැහැ. එහෙම කොණ්ඩෙන් මොකක් හරි පින්කමක් කරගන්න ඕන නම් අර පිළිකාර වලට කපල පරිත්‍යාග කරා නම් අන්න හරි. එතකොට කාගේවත් කකුලෙන් පාගනවට වඩා පාගනවට වඩා ඒකෙන් පිනක් සිද්ධ වෙනවා. ඒ වගේ මොකද බුදුහාමුදුරුවෝ කාන්තාවන්ගේ මේ කිසිම දෙයක් ස්පර්ශ කිරීම නතර කරපු කෙනෙක් සහ මේ නතර කරපු උත්මයෙක් සහ භික්ෂුන් වහන්සේලාට ශික්ෂාපද ඒවට කියලා ශික්ෂාපද පනවලා තියෙනවා. ඉතින් එහෙ පනවලා තියෙන නේද? දැන් ඔය ස්වාමීන් වහන්සේලා කකුල් දෙක අත ගාලා වඳින්න කැමැති උපාසකම්මලක් ඉන්නවා. ඉතින් එහෙම වන්දනා ක්‍රමයක් නෙමෙයි කකුල් අල්ලලා වඳිනවායි කියලා. දැන් අලුතෙන් පුරුදු වෙලා තියෙනවා අර ඉන්දියාවේ ටෙලිනාට්ටි බලලා වෙන්න ඇති. හාමුදුරුවන්ගේ කකුලට අත තියලා මේ මං ඉස්සරහින්ම වැඳලා තියෙනවා. කකුලට අත තියලා මෙහෙම කරලා මේ මෙහෙම වැදිල්ලකුත් දැන් අලුතෙන් පටන්ගෙන තියෙනවා. ඉතින් එහෙම එව්වා අපේ නෑ. අපේ තියෙන්නේ නේද? උක්කු ටිකෙන් දණ්ඩ නමස්කාරය ඇඟිලි බැඳ කියන්නේ නේද? අංජලි කරණීය කියලා කියන්නේ. ඊළඟට මේ හිටගෙන නමස්කාරය කිරීම. ඉතින් ඒ ඊළඟට පාසංග පිටුවා. ඒ උතුම්ම නමස්කාරයේ හැටියට පෙන්නලා තියෙන අංග පහ මේ සිරස කියලා කියන්නේ ශරීරයේ තියෙන වැදගත්ම ඉන්ද්‍රියනේ. ඒ වැදගත්ම ඉන්ද්‍රිය යම් කෙනෙක්ගේ දෙපා මුල තියන්න පුළුවන් නම් ඒ ඇවිල්ලා තමන්ගේ උප්පරිම ගෞරවය පිරිනැමීම. ඒ නිසා බුදුහාඳුර ඉස්සරහා පදක පිහිටුවා වඳින්න බැරි නම් ඒ බෞද්ධකමෙන් වැඩක් නැහැ කියලා මම නම් කියන්නේ. ඒක තමයි උසස්ම වන්දනා ක්‍රමය. ඒක ප්‍රමාණවත් ඇත්තටම. ඒ කියන්නේ අපි බෞද්ධයෝ පසංග පිහිටවල භාග්‍යවතුන් වහන්සේට වඳිනවා නම් ඒ උපරිම වන්දනා ක්‍රමය. ආයේ එක්තරා විදියකට පෙරලෙන්නත් ඉතින් සුමේද තාපසතුමා ඒ දණ්ඩ නමස්කාරය කළේ එතන මඩ වගුරක් තිබිච්ච හින්දා එහෙමයි. අනිත් කාරණාව නේද? දැන් රුවන්වැලි මහ මළුවට ගියාට පස්සේ මේ මහා මේ කකුල් පිච්චෙන ගිනි මද්දහන එක නම් බිම පෙරලෙන්න පුළුවන්ද? සුදු ඇඳුම් ඇඳලා නම් ඉන්න බිම පෙරලෙන්න පුළුවන්ද? වැහි වෙලාවක නම් බිම පෙරලෙන්න පුළුවන්ද? පසඟ පිහිටුවාවත් ඒ වෙලාවට වඳින්න බෑනේ. ඉතින් එහෙම තැන්වලදී වන්දනා කරන්න තමයි තියෙන්නේ. හිටගෙන දෝත් මුදුනේ තියාගෙන වන්දනා කරන්න පුළුවන්. එහෙම නැත්නම් අර උක්කු ටිකෙන් ඉඳගෙන වන්දනා කරන්න පුළුවන්. පසඟ පිහිටුවන්න ඕනි කියලා එකක් නැහැ. ඒ ස්ථානය අපිරිසිදු නම් බුදුහාමුදුරුවෝ මේ පිරිසිදුකම ගැන සෞඛ්‍ය ගැන පුදුම විදිහට ශික්ෂාපද පනවලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ අපි අපිරිසිදු වෙලා අපිලිවෙලකට වන්දනා කරනවා නම් ඒක ශ්‍රද්ධාවෙන් කරන වන්දනාවක් කියලා කියන්න පුළුවන්කමකුත් නැහැ නේද? ඒවට අනුමැතියක් දෙන්න හොඳත් නැහැ. ඒවට අනුබල දෙන්න හොඳත් නැහැ. හරි හොඳයි කිව්වොත් තව මෝඩකම් ටිකක් එකතු වෙනවා. බිම පෙරලිත් යනවා. පහුගිය කාලේ අපි දැක්ක කොහෙද රුවන්වැලි සෑය මළුවේද මන් දන්නේ නැහැ. මළුව වටේට බිම පෙරලි අර හින්දු ඒවා අපි දැකලා තියෙන්නේ කෝවිල් වල. ඒවා මේ බෞද්ධ සම්ප්‍රදාය නෙමෙයි. ප්‍රශ්නයක් එහෙමයි. අවසරයි මේ ශ්‍රද්ධාව කියන එක වැරදියට ගියොත් කවුසිත වෙන්නේ? පව් විතරක් නෙමෙයි ඒකෙන් ලොකු හානියක් සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් තොර ශ්‍රද්ධාව යනු මෝඩකමනේ මහත්තයා. ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාව යනු කෛරාටිකකම. ඔය දෙක විසින් පෝෂණය කරනවා. ශ්‍රද්ධාවෙන් තොර ප්‍රඥාව කියලා කියන්නේ කෛරාටික ක්‍රම. ඒක දන්නවා. ඔව්. ඒ කියන්නේ කිසිම ශ්‍රද්ධාවක් නැහැ. හැබැයි මොල්ලෙන් ඒක කට්ට කෛරාටිකකම. ඒ වගේමයි ප්‍රඥාවක් නැතුව යන ශ්‍රද්ධාව කියන්නේ ඇත්ත වශයෙන්ම ඔය පෙරලි යන මෝඩකම් තමයි. බුදුහාඳුරුන්ගේ අත උඩින් කිරිබත් ටික තියලා එන කට්ටිය ඉන්නවනේ. මේ තිරේ ගිනි ගනිද්දී ඒ කුඩ පහන් පත්තු කරන අය. දැන් මෙහි අපි වන්දනා කරලා ඉවර වෙච්ච ගමන් මේවා නිමනවනේ. දැන් ඒකටත් මතයක් තියෙනවා තමන් පත්තු කරපු පහන නිවන්ට හොඳ නැහැ. නේද? එහෙමත් කියන අය ඉන්නවා. තියලා ගිනි ගත්තොත් තේරෙයි ඒක. නිකන් හරි පෙරලිලා නේද? ඈ කොහොමද එළියනේ පහන බුදු පහන තිබ්බේ නේද ඔය ගිනි ගන්න එක ගැනත් හිතලාද? එහෙනම් මම හිතන්නේ හැමතුරුවනේ ඉස්සර අපේ ගෙවල් හරි පුංචි කටු මැටි ගහපු ගෙවල්නේ තිබ්බේ.
ගෙදර ඔක්කොමලා නිදාගන්නෙත් සාලේ. ඉඩක් තිබුණ නැහැනේ. ඒ නිසා බුදු මැදුරු බුදු ගෙවල් හදන්න විදිහක් නැහැ. නිසා බුදු පහන එළියෙන් පත්තු කරා. සමහර වෙලාවට බුදු පිළිමයක් පින්තූරයක් ගන්නට විදිහක් නැහැ. ඒ නිසා ගමේ පන්සල තියෙන පැත්ත බලලා මිනිස්සු ඒ පැත්තට පහන් පැල හදාගෙන පන්සල පැත්තට හැරිලා පහන පත්තු කරලා ගෙදර ඉඳන් බුදුන් යන්දා. ඒකනේ අපේ ක්‍රමේ. නාට්‍යයක් කරනවා. ඒ නාට්‍යයේ පරම නාට්‍යයක් ඒක ගේ හදන්න ඉස්සෙල්ලා මේ බුදු පහන මේ පැත්තට දිශාවට ඒ කියන්නේ සමනල කන්ද පේන හින්දා ඒ පැත්තට දිශාවට ඒ හරිය ඒ අර ඒ පරණ සම්ප්‍රදායනේ. ඒක හරි. ඒ කියන්නේ සංස්කෘතිය. ඔව් ඒ තැනේ හැටියට ඉතින් ඒකේ ඒවයි නෑනේ අවඩක්. ඒවයි අවඩක් නෑ. කාටවත් හානියක් නෑ. ඒකද චේතනාවෙන් බුදුන් වදින්නත් පුළුවන්. පුළුවන් චේතනාවෙන් දන් දෙන්නත් පුළුවන්. බුදුහාඳුරන්ගේ කාලෙත් එහෙම වෙලා තියෙනවා. බුදුහාඳුරොත් එහෙම දන් දීපු නේද? මනෝම දානයක් දුන්නනේ බුදුහාඳුරොත් නේද? ඒ කියන්නේ මොනවා හරි ඒකෙන් අන්ත ගන්න නැති එක්කෙනෙකුට ඔය කිසි දෙයක් බුදුන් වදින්න බැරුව යනවා. එයාට මේ වදින ක්‍රමේ අදාළ වෙන්නේ නැහැ නේද? දෑත් එකතු කරන්න ඕනේ කියලා අවශ්‍යතාවයක් නැහැ. දැන් මේ වන්දනාව කියලා කියන්නේ ගරු කිරීමනේ. එයාට ගරු කරන්න තව එක එක ක්‍රම තියෙනවා. දැන් අපිට තියෙනවා නේද ස්වාමීනි අර මේ ගාතාවක් තියෙන්නේ ගහේ තියෙන මල් පූජා කරන්න. ඉතින් ගහේ තියෙන මල් ටික අපිට කඩා ගන්න බැරි හින්දා ගහක ලස්සන වලප්විලා තියෙනවා දැක්කාම අපි බුදු ගුණ සිහිපත් කරලා අපි ඒ ගාතාව කියලා ඒ මල් ටික බුදුහාරවන්ට පූජා කරනවා. එහෙමත් පුළුවන්. ඒකත් මනසින් කරන දෙයක් නේද? කොට අතින් ගන්න ඕනේ කියලාම නැහැ. අනිත් එක භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්න ආපු අය පවා මේ සමහර වෙලාවට පසඟ පිහිටෝල වැඳලා පැත්තකට වෙලා තියෙනවා. සමහර අය හිටගෙන වැඳලා පැත්තකට වෙලා තියෙනවා. සමහරු වඳින්නෙත් නෑ ඔළුව නමලා ගරු කරලා නාම ගෝත්‍ර කියලා පැත්තකට වෙලා තියෙනවා. ඒ කිසිවෙකු භාග්‍යවතුන් වහන්සේට අවමන් කරපු බවක් සඳහන් වෙන්නේ නැහැ. එහෙම කිරීම අවමානයක් කොට භාග්‍යවතුන් වහන්සේ සලකලත් නැහැ. තව ප්‍රශ්න තියෙනනම් ඉදිරිපත් කරන්න. ඔව් පුතා එක ප්‍රශ්නයක්. අපේ හාමුදුරන් වහන්සේ අපි පන්සලක හෝ ගෙදර බුද්ධ පූජාව තිබ්බට පස්සේ ඒ බුද්ධ පූජාව ගියොන්ට කණ්ඩා අපේ කියලා අපේ වැඩිහිටියෝන්ගේ මතයක් තියෙනවා. ඒක යම් කිසි සත්‍යතාවයක් බුදුදහමේ තියෙනවද කියලා දැන ගැනීමට අවසරයක්. මෙහෙමයි බුද්ධ පූජාව අපි පූජා කරන්නේ බුදුහාමුදුරන්ටනේ. බුදුහාමුදුරන්ට බුද්ධ පූජාව පූජා කළාට පස්සේ ඒක බුදුහාමුදුරන්ට පූජා වෙලා ඉවරයි. එතකොට බුදුහාමුදුරන්ට පූජා කළාට පස්සේ ඒක යම් කෙනෙක් අරගෙන කනවා නම් ඒක බුදුහාමුදුරන්ට පූජා කරපු දෙයක් කෑවා වෙනවා. ඒ නිසා අපි කරන්නේ බුදුහාමුදුරන්ට පූජා කරපු දේ අපි අස් කරනවානේ. ඒ අස් කරන්නේ පූජා කරපු දේ එතන පිළුණු වෙනකන් තියන්න හොඳ නැහැනේ. අරගෙන පිරිසිදු කරනවා. ඒ පිරිසිදු කරනකොට ඒක බුදුහාමුදුරන්ට පූජා කරලා ඉවරයි. බුදුහාමුදුරෝ වැළඳුවා. ඊට පස්සේ තමයි අපි මේ අයින් කරන්නේ. ඉතින් මේ අයින් කරන දේ නිකන් විසි කරන්නේ නැතුව එක්ක සතෙකුට කන්න දානවා. එහෙම නැත්නම් අසරණ කවුරු හරි එන කෙනෙක් ඉන්නවා නම් එයාට මේ දෙනවා. ඉතින් එහෙම නැත්තම් ඔය කොහෙට හරි ඉතින් දාන්න තමයි වෙන්නේ. මොකද මම පුද්ගලිකව කියනවා බුද්ධ පූජාවට තමන් පූජා කරපු එක තමන් විසින් කන්ට එපා කියලා. ඒක එක හේතුවක් ඇතුව. මොකද මෙහෙ අත්දැකීමෙන් මේ කියන්නේ. මොකද ඉස්සර මම කියනවා බුද්ධ පූජාව අස් කරන වෙලාවට අපි ස්වාමීන් වහන්සේලා දානේ වළඳලා ඉවරනට පස්සේ අස් කරන්න කියනවනේ. මම කියනවා මේ රටේ බත් ඇටයක්වත් විසි කරන්නේ නැහනේ. එහෙම හොඳ සිරිත චාරිත්‍රයක් තියෙනවා. ඉතින් ඒ නිසා මේක විසි කරන එක අපරාධේ. ඒ නිසා මේ භාජන වලට දාන්න කියලා. Taman ගෙනපු භාජන වලට මේ ටික අස් කරන්න. මොකද මෙහෙ හිඟන්නොත් නැහනේ. එහෙම දෙනවා නම් හොයාගෙන යන්න වෙනවා. ඊළඟට වටා පිටාවේ කට්ටිය කැමති නැහැ සත්තුන්ට කැම දානවට. කුරුල්ලෝ පරවියෝ ඇවිල්ලා පුරුදු වුණාට පස්සේ මේ ඇඳුම් එහෙම වන්නලා තියෙනකොට ඒවට ජරා කරයි කියලා. දැන් මෙහෙ නේද? මේ පලාතේ තියෙන ගැටලුත් තියෙනවානේ. ඉතින් ඒ නිසා මේක මේ කුණු බක්කියට විසි කරන්නේ නැතුව
ඒ වාදන වලටම දාන්න. ඒ වාදන වලටම දැම්මට පස්සේ එතකොට මේක මේ කවුරුවත් කනවා කිසිම කතාවක් නැහැනේ. හැබැයි ඒක ටික කාලයක් කරගෙන යනකොට මට තේරුණා මේ සමහරු වාදන වලට දැමිල්ල පැත්තකින් තියලා කෙලින්ම පිඟානට මේක හලා ගන්නවා. ඊට පස්සේ මම තීරණය කළා බුද්ධ පූජාව කනු බෑ. වෙනම බෑග් එකට දාලා කුණු අයින් කරන දවසට අයින් කරන්න පැත්තකින් තියන්න කියලා. ඒක ඇවිල්ලා මේ චේතනාවත් එක්ක ඇති වෙන ගැටලුවක්. ඒ නිසා බුද්ධ පූජාව සාමාන්‍යයෙන් අපිට මේ ඒක විනේ කොහෙවත් තියෙන එකක් නෙවෙයි, මේ ත්‍රිපිටකයේ කොහෙවත් තියෙන දෙයක් නෙවෙයි. මොකද බුද්ධ පූජාව තියෙන එක අපි සම්ප්‍රදායෙන් හදාගත්ත දෙයක්. බුදුහාඳුරෝ කොහෙවත් තැනක මට බුද්ධ පූජා තියන්න කියලා පනවලා නැහැ. ඒ නිසා අපි සම්ප්‍රදායෙන් හදාගත්ත දෙයක් තියෙනවා. ඒ තමයි බුදුහාමුදුරුවන්ට විහාරයේ තේවාව කරන බුද්ධ පූජා පවත්වන ස්වාමින් වහන්සේ නමක් නම් ඒ ස්වාමින් වහන්සේට තමයි බුද්ධ පූජාව අයිති. ඒ ස්වාමින් වහන්සේගේ අනුමැතියෙන් ඕනෑම කෙනෙකුට දෙන්නත් පුළුවන්, ඒ ස්වාමින් වහන්සේට වළඳන්නත් පුළුවන්. ඒක තමයි අපේ තේරවාදී සම්ප්‍රදාය. එතකොට බුදුහාමුදුරුවෝ වෙනුවෙන් යම් දෙයක් පූජා කරනවා නම් විහාරෙට බුද්ධ පූජාවට අමතරව යමක් පූජා කරනවා නම් ඒ සියල්ල අයිතිත් බුදුහාමුදුරුවන්ගේ තේවාව කරන ස්වාමින් වහන්සේට. එතකොට ඒ අනුසාරයෙන් ගත්තහම ගෙදරත් බුදුහාමුදුරුවන්ට ආවතේව කරන කෙනෙක් එක්කෙනෙක් ඉන්නවා නම් එයාට ඒ දේ අයිති. නමුත් අර පන්සල් වගේ කරන තේවාවක් නෙවෙයි නෙමේ. මේ ඇවිල්ලා අපි ගෙදරදි කරන්නේ පවුලේ ඔක්කොමලා එකට බුද්ධ පූජාව පූජා කරන එක. ඉතින් ඒක තමන්ම පූජා කරපු දේ තමන්ම කනවා කියන එක චුට්ටක් ගැළපෙන්නේ නැහැ. එතකොට නිකන් කිය පූජා කළේ නැහැ වගේ. ඉතින් හොඳම දේ ඔබතුමාලා මෙහෙනම් ඉන්නේ කොහේ ඉන්නවද කියන්න මම දන්නේ නැහැ. ඔය ටෝකියෝ පැත්තේ වගේ නම් ඉන්නේ. ඒකම උතාගෙන වැඩට යන ගමන් උතාගෙන ගිහිල්ලා අර උයන කෝහෙන් එක පැත්තේ ඔය අගිහබර අර පාලං අස්සේ ඉන්නවා මෙහෙත් දුප්පත් මිනිස්සු. අන්න ඒ වගේ කෙනෙකුට දීගෙන යන්න පුළුවන්. එතකොට ඒකේ පණිවිඩේ තේරුම් ගන්න ඕන බුද්ධ පූජාවට තියපු දෙයක් යම් කිසි කෙනෙක් අනුභව කළා කියන එකෙන් එයාට පාපයක්, අකුසලයක්, අපායගාමී වෙන මහා නරක කර්මයක් රැස් වුණා වෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ ඊටාම ලස්සනට පැහැදිලි කළේ පුළුවන් නම් එය නැවත තව කෙනෙකුට දානයක් පිණිස දෙන්න. එහෙම නැතිනම් මේ වගේ තැන්වලදී අපි ඒක කුණු භාජනයේට, කසල භාජනයේට එකතු කරනවා. මොකද අපිම පූජා කරන ටික නිසා කියන අර්ථයෙන්. නැතු අර අපාය යනවා කියන අර්ථයෙන් නෙමෙයි. ඉතින් අපේ පැරණි වැඩිහිටියෝ ඕවා ඉතින් ඔහොම අපිට කිව්වෙත් නිකන් නෙමෙයිනේ. මොකද නැත්තම් ඊළඟට බුද්ධ පූජාව තියන්න කලින් කාලා පනින්නත් පුළුවන් අපේ අය. එහෙමයි. අනිත් හාමුදුරනේ කියන්නේ අර දැන් බුද්ධ පූජාව පිළිගන්නනකොටම හිතේ සිතුවිල්ලක් ඇති වෙන්න පුළුවන් මේක පස්සේ අපිම කනවයි කියලා. ඒක ඕක පස්සේ ගන්නවනේ කියලා බුද්ධ පූජා බෙදනකොටම එහෙම එහෙම හිතෙන්නත් පුළුවන්. එතකොට හොඳම ඒවා ටික තෝරලා බෙදන්නත් පුළුවන්. ඔව්. බුදුහාමුදුරුවෝ ගැන හිතලා නෙමෙයි, බුදු ගුණය ගැන හිතලා නෙමෙයි. පස්සේ මට කන්න පුළුවන් නිසා. ඔව් අර පන්සලක වැඩ කරන්න හිටියලු දෙමළ මිනිස්සේ. ඉතින් මේ දෙමළ මිනිස්සයා හැමදාම බුද්ධ පූජා බෙදනකොට කියනවලු මේ ඕවා බුදුහාමුදුරුවෝ වළඳන්නේ. ඕකින් කෑලි දෙකක් බෙදන්න කියලා කියනවලු. පස්සේ බැලුවාම මේ මිනිහට හැමදාම හම්බෙන්නේ බුද්ධ පූජාවල. ඉතින් ඒ හින්දා මිනිහට ඕනි දේවල් ටික තමයි බුද්ධ පූජාවට බෙදා ගන්නවා කියලා කියන්නේ. මට ඒ කියනකොට මතක් වුණා මේ පහුගිය දවස්වල මේ කියවපු මේ සත්‍ය සිදුවීමක් කතාවක් දිසාපතිවරිය. දිසාපතිවරියකගේ කතාවක් දැක්කා. එතුමිය සංඝාවාසය හදලා දෙනවා. සංඝාවාසය හදලා දෙනකොට පන්සලේ පොඩි හාමුදුරුවෝ ඉස්කෝලේ පත්වීමකුත් හම්බෙච්ච හාමුදුරුවෝ මේ දිසාපතිතුමියත් එක්ක බොහොම කුළුපගව එකතු වෙලා මේ සංඝාවාසය හදන වැඩ කටයුතු ටික කරනවා. ඒ අතරේ පත්වීමත් අයින් කරලා ගමේ ළමයින්ට නොමිලේ උගන්වන්නත් පටන් ගන්න. ඔය අතරේ ඔන්න කට කතාවක් යනවා. දිසාපති නෝනත් නිතර පන්සලට එනවා යනවා.
හාමුදුරුවෝ තරුණ වයසේ ඉන්නේ මේ දෙන්නගේ මොකද්ද හුට්ටප්පරයක් තියෙනවයි කියලා. ඒ වගේ කතාවකුත් ඔය අතරේ යනවා. ඊට පස්සේ කොහොම හරි සංඝාවාසෙත් මම මේ කෙටියෙන් කියන්නේ කතාව. සංඝාවාසෙත් හදලා දෙනවා. එදාට මේ දිසාපතිතුමිය කතාවක් කියනවා. මම මේ සංඝාවාසය හදලා දුන්නේ අපේ ලොකු හාමුදුරුවන්ට. ඒ ලොකු හාමුදුරුවන්ට හදලා දෙන්න හේතුව තමයි ලොකු හාමුදුරුවෝ මේ සිද්ධියක් දන්නෙත් නැහැ. ලොකු හාමුදුරුවන්ට කියනවා ඔබ වහන්සේට මතකද මට මේ නංගම් මතක නැහැ ඒ කතාවේ තිබ්බා. එයාගේ ඒ දිසාපතිතුමියගේ තාත්තගේ නම කියනවා. ගමේ හිටපු බොහොම දුප්පත් මිනිස්සෙක් පන්සලට ඇවිල්ලා බුද්ධ පූජාව හොරෙන් අරගෙන ගිහිල්ලා තමයි ජීවත් වෙලා තියෙන්නේ. ටික කාලයක් යනකොට මේ බුද්ධ පූජාව නැති වෙනකොට හාමුදුරුවෝ බලනවා මේක කවුද ගන්නෙ කියලා. පස්සේ මිනිස්සු අල්ල ගන්නවා, මිනිස්සු ගහනවා. ඒ අතරේ දානේ නැති දවස් වලටත් බුද්ධ පූජාව තියෙනවා. හාමුදුරුවෝ මොකුත් කියන්නේ පොඩි හාමුදුරුවන්ට බිස්කට් එකක් කන්න දීලා කේක් කෑල්ල බුද්ධ පූජාවට තියලා එනවා ලොකු හාමුදුරුවෝ. එදාටත් ඇවිල්ලා මේ තාත්තා අරක අරන් ගිහිල්ලා තමයි කන්න දීලා තියෙන්නේ. ඒකේ දරුවෝ දන්නවා ඒ තමයි මේ දිසාපතිතුමිය. ඒ කියන්නේ ලොකු හාමුදුරුවෝ දැනුවත්වම තමයි මේ බුද්ධ පූජාව තියලා තියෙන්නේ. ඉතින් දැන් ඒකෙන් ඒ කතාවේ තිබුණේ අන්තිමේටම එතුමිය ඉගෙනගෙන සියල්ල කරගෙන තියෙන්නේ ඒ ලොකු හාමුදුරුවන්ගේ තිබ්බ කරුණාව හින්දා. ලොකු හාමුදුරුවෝ බොහොම පොඩි පන්සලක ඉඳලා තියෙන්නේ. ඉතින් ලොකු පන්සලකුත් හදලා දීලා මෙතුමිය ඒ විදිහට කටයුතු කරලා තියෙන. ඉතින් සත්‍ය සිදුවීමක් විදිහට තමයි තිබුණේ නම් කොහොම වුණත් ඉතින් ඒකෙන් අපිට ඉගෙන ගන්න තියෙන්නේ බුද්ධ පූජාව කෑවනම් එතුමියට දිසාපති වරියක් වෙන්න විදිහකුත් නැහැ නේද? ඒ සාපෙටම නේද? ඒක සාපයක් නේ. 11:00යි වෙලාව. එහෙනම් අපි ධර්ම සාකච්ඡාව අවසන් කරමු නේද? හොඳයි අපි ස්වාමීන්. හොඳයි එහෙනම් ඉතින් බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ඕනකමින් ඔයත්ෝ පැය 1:00ක විතර කාලයක් 10 ඉඳලා 11:00 වෙනකම් බොහොම ශ්‍රද්ධාවෙන් මේ දහම් හමුව සමග එකතු වුණා. අපේ බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ 200ක විතර පිරිසක් සජීවීව මේ සාකච්ඡාව පුරා අපිත් එක්ක එකතු වෙලා ලෝකේ විවිධ රටවල් වල ඉඳගෙන සහ සම්බන්ධ වෙලා මේ සාකච්ඡාවෙන් ප්‍රයෝජනවත් දේ ලබා ගත්තා. ඊටාම ගැඹුරු ධර්ම කරුණු වල ඉඳලා සරල සංස්කෘතික ආගමික සහ සමාජීය ජීවිතයට අදාළ කරුණු දක්වා සෑම දෙයක්ම අපිට බොහෝම සරලව මධ්‍යස්තව සාකච්ඡා කරන්න අවකාශය ලැබුණා. ඉතින් මේ පැය එකමාරක කාලයක් පුරා අපි රැස් කරගත්තේ පින් කුසල්. අපේ හිත පිරිසිදු වුණා. අපේ ප්‍රඥාව දියුණු කරගන්න ලැබුණා. මෝහය යටපත් කරගෙන අමෝහය විද්‍යාව උපදවා ගන්නට අපි උපරිම උත්සාහයක් මේ දේශනාව තුළ ලැබුවා. ඉතින් මේ රැස් කරගත්ත සියලු පින් කුසල් බලයෙන් අපි හැම දිනාටම ලබන්නා වූ නව වසර නිදුක් සම්පන්න නිරෝගී සම්පන්න සුව සම්පන්න වසරක් වේවා. මේ භවයේදීම උතුම් අවබෝධයට පත්වන්නට මේ පින් කුසල් අපට පාරමී ධර්මයෝ වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු. හොඳයි තෙරුවන් සරණයි.